හරි. ආයිබෝන් පුතේ. ඇහෙනව නේද මාව? ආයිබෝන් සර් ඇහෙනවද? හරි. අපි අනිත් අය එනකන් පටන් ගමු. චුට්ටක් වෙලාවෙ එහෙම ගිය නිසා මේ හරි. එතකොට අපි අද එදා පාඩම ඔය ටික කතා කරලා ඔක්කොම ඉවරුණානේ. මතකයිද නේද? ඊට පස්සේ අපිට ඉතුරුනේ පුතේ පාඩමට අදාළ විචාර ප්‍රශ්න වලට උත්තර ලියන එක තමයි. එතකොට අද විශේෂයෙන්ම සාකච්ඡා කරන්න තියෙන්නේ. ඊට කලින් චූටි දෙයක් අහන්න තියෙනවා. මේ දැන් අර මේ ඔයාට දැන් අපේ ළමයි කොට කුපිරිසක් නෑනේ ඇත්තටම. මේ කවුද මේ සඳුදාට මොනවා හරි පන්තියක් තියෙනවද පුතේ? සඳුදාට සඳු දවස් 7:00ට වගේ සම්බන්ධ වෙන පන්තියක් තියෙනවද මොකක් කරේ? නෑ සර්. ඒ කියන්නේ සඳු දවස් කී ඉඳන් කී වෙනකන්වත් මොකුත් පන්තියක් නැද්ද ඔයාලට? 2:00 ඉඳලා තියෙනවා. හරි හරි. ඒතර 7:00 වගේ ඒ ටයිම් එකට මොකුත් පන්තියක් වැටෙන්නේ නැහැ නේද? නෑ සර්. රයිට්. මෙහෙමයි. ඒක මම අනිත් අයත් එක්ක පොඩ්ඩක් කතා කරලා පොඩි වෙනසක් කරගන්න බැලුවේ. මේ ඒකට හේතුව තමයි දැන් මේ 7 පන්තිය ඔන්න දැන් අද ඉඳන් පටන් ගත්තා. එක එකක්. එතකොට යාළුවට පුතේ 7:00 ඉඳන් 9 වෙනකන් තමයි කෙරෙන්නේ. 9 කොට ඉතින් 9ට මියුර වෙන්නේ නැහැ. දැන් අද උනත් දැක්කනේ. ඒ නිසා 9 කාල වගේ වෙනවා සමහර දවස්වල. ඒකට ඒක ඔයාලට අහු වෙනවනේ. දැන් 9ට පටන් අරන් 11ට ඉවර කරන්න තියෙන පන්තිය අපිට 11 කාල වගේ වෙනකන් කරන්න වෙනවනේ. ඒතකොට 9:00ට පටන් ගත්තොත් 11:00 නිකන් කරන්න එපා. මොන වුණත් රැ වෙලා ගොඩක් අමාරු වෙනවා ඔයගොල්ලන්ට. ඒක නිසා සඳුදා මට දැනට පොඩි නිදහසක් තියෙනවා. දැනට. හරිද? එතකොට ඒක මම තියාගත්තේ අතිරේක දවසක් විදිහට. ඒ කියන්නේ හදිසියෙ කරන්න බැරි වෙන පන්තියක් කරන්න තමයි ඉදාට මම තියාගත්තේ. ඒ නිසා මම සඳුදා දවස මේ අනිත් අයත් එක්කත් කතා කළා. මොකද අපිට ළමයි ලොකු ප්‍රමාණයක් නැති නිසා මේ වෙනසක් කරගන්න පුළුවන් නේ ඇත්තටම. ඒ නිසා මේ සඳහවසට දාගන්න බලමු. එතකොට 7 පන්තියටත් මට පැය දෙකක් පන්තිය කරන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ටත් 7:00ට පටන් අරන් 10 මාර වගේ වෙනකම් පැය 3ක් විතර වගේ අදින්න පුළුවන්. කොහොමත් අපිට ව්‍යාකරණ ටිකත් එක්ක කතා කරද්දී පුතේ පැය දෙක ඇත්තටම මදි වෙනවා. හරිද? ඒ නිසා මේ චුට්ටක් තව පැය භාගයක් පැයක් විතර මම වැඩිපුර කරනවා ඉස්සරහට පාඩම් ටික කරගෙන යද්දී. ඒ නිසා මේ අපිට තව දැන් සිකුරාදා කරොත් එහෙම එන්න රෑ වෙන්නනේ පුතේ දාගන්න වෙන්නේ. පැහැදිලිද මම කියන්නේ? ඒ නිසා අපි එහෙම නොවෙන්න මේ අපි දාගමු මේ ටිකක් වැඩිපුර කරන්න පුළුවන් දවසකට වෙලාවකට. හරි මම ඒක වෙනස් කරනකොට මම ඔයාලට කියන්නම් වෙන විදිහ. හරි එහෙනම් අපි යන්. එතකොට එහෙනම් අපිට ඔන්න මුලින්ම කතා කරන්න තියෙන්නේ අද හා පුරා කියලා විචාර ප්‍රශ්නයක්. හරිද? එතකොට දැන් සාමාන්‍යයෙන් දැන් මේ වෙනකොට විචාර මොනවාට හරි ලියලා තියෙනවා. සාමාන්‍යයෙන් දැන් අපි 9දී මේ අර දුම්වලට ගිය අම්මා ඒ වගේ පන්ති වලට එහෙම ලිව්වනේ නේද? මතකයි නේද? එහෙම ලිව්ව නේද රසාසාදේ? ලිව්වද ඉස්කෝලේදී? නෑ සර්. මොකටම ලියලා නැද්ද ਵਿਚාරයක් එතකොට? නෑ. රයිට්. එහෙනම් ගොඩක් හොඳයි. එතකොට මතක තියාගන්න සාමාන්‍යයෙන් දැන් ਵਿਚාරයක් ලියද්දී චූටි කරුණු ටිකක් තියෙනවා. අද අපි කතා කර කර තමයි ලියන්නේ පුතේ පළවෙනිම ਵਿਚාරය නිසා. විචාර ප්‍රශ්නයකට උත්තරයක් ලියද්දී ගොඩාක් ළමයි වරද්ද ගන්න තැනක් තමයි පුතේ ප්‍රශ්නය හරියට තේරුම් ගන්න නැති එක. ප්‍රශ්නය හරියට තේරුම් ගන්න නැති එක කියන්නේ දැන් අපිට දීලා තියෙන විචාර ප්‍රශ්නේ මෙන්න මේක. අන්න බලන්නකෝ. මහ ඖෂධ පණ්ඩිතයන්ගේ වේදේ රාජ්‍ය ආරක්ෂා කිරීම සඳහා මහ ඖෂධ පණ්ඩිතයන්ගේ උපාය කෞශල්‍ය පාවිච්චි කරපු ආකාරය. මහ ඖෂධ පණ්ඩිතයන්ගේ මේ අකුරු පේනව නේද ඔයාලට? උපාය කෞශල්‍ය හේතුවෙන් මොන වගේ නමක් තියෙනවා ඒ අස්. කෞශල්‍ය හේතුවෙන් මහ ඖෂධ පණ්ඩිතයන්ගේ උපාය කෞශල්‍ය හේතුවෙන් වේදේහ රාජ්‍ය ආරක්ෂා වූ ආකාරය.
ආකාරය කියලා ලියුවොත් පේනවනේ. හරි. දැන් එතකොට දැන් මෙහෙමනේ පුතේ අපිට ප්‍රධාන ප්‍රශ්නේ දීලා තියෙන්නේ. මේ වගේ ප්‍රශ්නයක් අපිට දුන්නාට පස්සේ දැන් සාමාන්‍යයෙන් ඔයාලා මේ වෙනකොට ලොකුවට විචාර ප්‍රශ්න වලට උත්තර ලියලා නෑනේ ඇත්ත කතාව. දැන් මම අපිලා විද්‍යාවක් වුණේ. එතකොට මේ විචාර ප්‍රශ්නයක් කියලා කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි. හරිද? දැන් අපි අහලා තියෙනවා කතාවක් තියෙනවා අර වෙහෙරක් ගිලපු කෙනෙකුට අග්ගලත් කජ්ජක්ද කියලා. මහා ලොකු දෙයක් කරපු කෙනෙකුට සාමාන්‍ය දෙයක් කරන එක එච්චර ලොකු වැඩක් නෙමෙයි. ඒ නිසා සරලව කිව්වොත් පුතේ විචාර ප්‍රශ්න 10කට 15කට අපි පාඩම් වලදී උත්තර කතා කරගෙන ගියාට පස්සේ විචාර ප්‍රශ්නකට උත්තරය ලියනවා කියන එක මහා ලොකු දෙයක් නෙමෙයි. හැබැයි මේ ඕනම විචාර ප්‍රශ්නයකට පුතේ මූලික වෙන කරුණු කීපයක් තියෙනවා. පැහැදිලිද? මූලික වෙන කරුණු කීපයක් තියෙනවා. දැන් අපි උයන්න ගියත්, අපි ගමනක් යන්න ගියත්, අපි මොනවා හරි වැඩක් කරන්න හැදුවත් ඒකට යන ස්ටෙප් ටිකක් තියෙනවනේ, පියවර ටිකක් තියෙනවනේ. එතකොට අන්න ඒ වගේ විචාර ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න යනකොටත් ඒකට අදාළ වෙච්ච පියවර කීපයක් තියෙනවා. හරිද? ඒකට අදාළ පියවර කීපය ගැන කතා කරොත් එහෙම පළවෙනිම පියවර තමයි පුතේ ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕනේ. ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕනේ. දැන් මේ ප්‍රශ්නේ දිහා බලමුකෝ අපි. මහෞෂධ පඬිතියන්ගේ උපාය කෞශල්‍ය හේතුවෙන් හරිද? sorry මෙතනට යන්නක් එනවා. උපාය කෞශල්‍ය හේතුවෙන් වේදේහ රාජ්‍යයේ ආරක්ෂා වූ ආකාරය. ඔන්න අපිට දීලා තියෙන ප්‍රශ්නේ. දැන් එතකොට මේ ප්‍රශ්නයෙන් කියවෙන ප්‍රධාන දේ අපි එළියට ගන්න ඕනේ. හරිද? ප්‍රධාන දේ එළියට ගන්න ඕනේ. මොකද්ද දැන් මේකෙන් ඇත්තටම කියවෙන ප්‍රධාන දේ? ඔයා නිකමට හිතලා බලන්න. මොන වගේ අදහසක්ද සාමාන්‍යයෙන් එනවා ඇත්තේ කියලා විශ්වාස කරන්න. ඔයාට හිතන දේ කියන්නේ. මේ වගේ ප්‍රශ්නයක් දිහා බැලුවට පස්සේ ඔයාට මොකක්ද හිතෙන්නේ? මේකෙන් මේ ප්‍රශ්نين අහලා තියෙන ප්‍රධාන අදහස මොකක්ද? දැන් මම මෙහෙම ප්‍රශ්නයක් ඔයාගෙන් අහනවා. ඔයා කොහේ හරි යනවා. කොහේ හරි යනවා කියන්නේ අපි හිතමු කොහේ හරි ගමනක් යනවා. ගෙදර කට්ටියත් එක්ක ලෑස්තිලා ගමනක් යනවා. ගමේ අඳුරන කෙනෙක් පාරේදී හම්බෙනවා. ඊට පස්සේ එයා අහනවා අප්පුච්චි කොහෙද මේ ගමන් මළු උස්සගෙන අලුත් සෙරප්පු සපත්තු දාගෙන ලලුත් මැඳුම් ඇඳගෙන මහා විශාල බරට බරේ බෑග් උස්සගෙන කොහෙද මේ යන්නේ කියලා අහනවා. දැන් එයා ඇහුවේ මොකද්ද? එයා ඇහුවේ මොකද්ද? ඔය අහපු සියල්ලගෙම. ඔව් කිය. කොහෙද යන්නේ කියලා? කොහෙද යන්නේ කියලා. අන්න හරි. හැබැයි එතකොට යාර මුලින් කියපු ටික මේ අදාළ වෙනවද? ඔන්න අහනවා. අනේ ලස්සනට සෙරප්පු සපත්තු දාගෙන. මම ඒකට උත්තරයක් දෙන්නත් ඕනේද? ඒකට උත්තරයක් දෙන්න ඕනේ. ඔව් අනේ මේ බලන්න මල්ලි ඊයේ මේ ටවුන් එකට ගිහලා කඩෙන් ගෙනාවේ තාම මේ බිල්ලක් කඩලා නැහැ. කොහොම කියන්න ඕනේද? බරට බරේ උස්සගෙන. අනේ ඕ මල්ලි මේක ගෝණියක පොල් වගේක් තියෙනවා, එක ගෝණියක වී වගේක් තියෙනවා, තව ගෝණියක කොටපු හාල් වගේක් තියෙනවා, තව ගෝණියක හදාගත්ත කැවුම් වගේක් තියෙනවා, තව ගෝණියක ඉදිචි කෙහෙල් කැණක්ම තියෙනවා. ඔහොම කිය එකින් එක විස්තර කරගෙන කියන්න ඕනේද? නෑ. ඊට පස්සේ මොකද කියන්නේ? උදේ පාන්දරම යන්නේ කොහෙද මේ කියලා අහන්නේ. ඔව් මල්ලි අපි උදේ 3:00 මාට එලාම් තියලා නැගිට්ට මල්ලි. ගෙදර ඉන්න කුකුලක් කෑ ගහන්න කලින් අපි නැගිට්ට මල්ලි. මේ ඒකයි මේ පාන්දරම යන්නේ 3:00 මාට විතර අපි නැගිට්ටේ. ඒ විස්තර කියන්න ඕනේද? කොහෙද යන්නේ? ඇහුවේ මොකද්ද? කොහෙද යන්නේ? අපි උත්තරයක් දෙනවා මොකද්ද? මොකද්ද දෙන උත්තරේ? අපි යනවනේ මේ නෑදෑ ගෙදරක ගිහින් එන්න. අපි යනවනේ මේ ලෙඩෙක් බලන්න. කොහොම කියන්න බැයිද පුතේ? කොහොම කියන්න බැයිද? පුළුවන්. පුළුවන්. අන්න බලන්න. ඔන්න ඔතනයි අපි විචාර ප්‍රශ්නයේ තේරුම් ගන්න ඕනේ. ප්‍රශ්නයකදී විචාර කියන කතාව පැත්තකට දාමු. ප්‍රශ්නයකදී අපි තේරුම් ගන්න ඕනේ ඔන්න ඕක. දැන් එහෙනම් ඔන්න ඔය වගේ මේ වගේ ප්‍රශ්නකින් අහන ප්‍රධාන කාරණා මොකක්ද කියලා ඔයා හිතලා මට කියන්න බලන්න. මේ වගේ ප්‍රශ්නකින් අපිට අපෙන් අහන ප්‍රධානම කාරණා මොකක්ද? වේදේහ රාජ්‍ය. ඔව් කියන්නේ වේදේහ iPhone sir.
අයිබෝන් ඔය ආවනේ. අයිබෝන් පුතේ. අපි මේ තාම හොඳටම ඉන්නේ. මේ රයිට් මේ ප්‍රශ්නය කතා කරන්න පුතේ පළවෙනි එක. සර් මේක ලියා ගන්න ඕනද? මේක දැම්ම ලියා ගන්න එපා පුතේ. මේ චුට්ටක් බෝඩ් එක දිහා බලලා ඉන්න. රයිට් හරි. මං අහන්නේ මං ඒ කතාව ආයි චුට්ටක් කියන්න දැන් අමාරක් ආවනේ. මේ එතකොට මේ සරල උදාහරණයක් පුතේ මං කතා කර කර හිටියේ. දැන් මේ යම් ප්‍රශ්නයක් අපිට දුන්න වෙලාවක ඒ ප්‍රශ්නයට අපි උත්තරයක් ලියද්දි පුතේ ඒ ප්‍රශ්නයෙන් කියවෙන ප්‍රධාන අදහස ඒ ප්‍රශ්නයෙන් කියවෙන ප්‍රධාන මාතෘකාව අපි එළියට ගන්න ඕනේ. මම ඒකට චූටි උදාහරණයක් කිව්වා. අපි ගමනක් යනකොට අපෙන් අහනවා කවුරු හරි කෙනෙක්. මොකක්ද අහන්නේ? අපෙන් අහනවා මම ඉස්සලා කිව්වා ඒක මම මේ දැන් දුආවා නිසා මම කියන්නේ මතක තියාගන්න. කවුරු හරි අහනවා කෙනෙක්. අනේ මේ ලස්සනට ඇඳලා පැලඳලා අලුත් සිරප්පු දාගෙන අලුත් සපත්තු දාගෙන අලුත්ම අලුත් ඇඳුම් ඇඳලා බරට බරේ බඩු මලු උස්සගෙන කොහෙද මේ යන්නේ? දැන් මොකක්ද යහන අවසාන ප්‍රශ්නේ? කොහෙද යන්නේ? එතකොට එයා අහුව ප්‍රශ්න ගොඩක්. බලන්න අහුව ප්‍රශ්න ගොඩ මොනවද? අලුත් මලුත් සිරප්පු දාගෙන සපත්තු දාගෙන අපිට කියන්න වෙනවද? ඕ මේ ඊයේ ටවුන් එකකින් ගෙනාවේ තාම මේ බිල්වත් කඩලා නැහැ සපත්තු වල කියලා අපිට කියන්න වෙනවද? එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ එයා ඇහුවා මොකද්ද? අලුත් ඇඳුම් ඇඳගෙන. ඔව් අනේ මේ කවදාවත් ඇඳුම් නැති අලුත් ඇඳුමක් තමයි මේ ඇඳගෙන යන්නේ. ඊට පස්සේ කියනවා බරට බරේ බඩු උස්සගෙන. ඕනේ මේ කවරේ පොල් ටිකක් තියෙනවා, මේ කවරේ කෙසල් මේ කැනක් තියෙනවා, මේ කවරේ වී ටිකක් තියෙනවා, මේ කවරේ හාල් ටිකක් තියෙනවා. මෙහෙම කියලා හරිද? මෙහෙම කියලා මේ සියල්ලම අරගෙන යන්නේ. බරට බරේ උස්සගෙන. ඊට පස්සේ ඔන්න අවසානට තමයි කොහෙද යන්නේ කියලා අපිට අපි උත්තර දෙන්නේ. කොහොම පුතේ පියවරෙන් පියවර අහපු ප්‍රශ්න වලට අපි යාට උත්තර දෙන්න ඕනේද නේ? එයා ඇහුවේ සමස්තයම එකට එකතු කරලා අවසානයේදී වචන දෙක තුනකට ප්‍රශ්නයක්. මෙච්චර මේ විදිහට ඔයා ලෑස්ති වෙලා කොහෙද යන්නේ? අන්න ඔයා කියනවා මොකද්ද? අපි යනවා ලෙඩෙක් බලන්න. අපි යනවා අපේ නෑදෑ ගෙදරක. නැත්නම් අපි යනවා අපේ අහවල් අයියලාලා ගෙදර. අපි යනවා අපේ අහවල් අක්කලාලා ගෙදර. ආන්න එහෙම ඔයා මොකද කරන්නේ? එයා අවසානට අහපු ප්‍රශ්නට ඔයා උත්තරය. විචාර ප්‍රශ්නයක් කියලා කියන්නේ තොන්නෝ. විචාර ප්‍රශ්නයකට උත්තරයක් ලියනකොට අපේ ළමයි වරද්ද ගන්න එකම තැන තමයි පුතේ මොකද්ද? ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම බදා ගන්න. ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම බදා ගන්නවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපි ගන්නකො මෙහෙම දෙවෙනි ප්‍රශ්නේ බලන්නකො අච්චු පොතේ 18 වෙනි පිටුව. ඔහොම ඉන්න. මේක අහනවා හාස්‍යයෙන් හා උපහාසයෙන් යුක්තව කීවට බමුණාගේ චරිතය නිර්මාණය කර ඇති අන්දම පාඩම ඇසුරින් විමසන්න. එතන අපෙන් ප්‍රශ්න දෙක තුනක් මෙතන අහලා තියෙනවනේ. හාස්‍ය, උපහාසය, කීවට බමුණාගේ චරිතය, පාඩම මේ වගේ කරුණු ගොඩක් අහලා තියෙනවා. හැබැයි අපි යෝගෙන් තේරුම් ගන්න ඕනේ මොකද්ද? ප්‍රශ්نين අහලා තියෙන ප්‍රධාන කාරණාව. පැහැදිලි? ප්‍රශ්نين අහලා තියෙන ප්‍රධාන කාරණාව. දැන් එහෙනම් ඔය කියපු කරුණු ටික ඔලුවට දාගෙන මම මේ බෝඩ් එකේ ලියලා තියෙන ප්‍රශ්නේ දිහා බලලා කියන්නකො බලන්න මේකෙන් අහන ප්‍රධාන මාතෘකාව මොකක්ද? ඔන්න ප්‍රශ්නේ මම ආයෙත් කියවනවා බලා ගන්න. මහෞෂධ පඬිතුයන්ගේ උපාය කෞශල්‍ය හේතුවෙන් වේදේහ රාජ්‍යයේ ආරක්ෂා වූ ආකාරය. ඕක තමයි අපිට අහලා තියෙන ප්‍රශ්නේ. මන් දැන් අහන්නේ පුතේ මේ ප්‍රශ්නය අස්සේ තියෙන ප්‍රධාන කාරණාව මොකක්ද? වේදේහ රාජ්‍ය ආරක්ෂා ඔන්න මං ඉරක් ගහනවා එකට. හරි. මේ අමාරදුව මොකද කියන්නේ? මේ වගේ ප්‍රශ්නයක් ගත්තට පස්සේ මේකේ තියෙන ප්‍රධාන කාරණා මොකක්ද? ඔයාගේ ID එක මොකක්ද? ඒ කියන්නේ මේ ප්‍රශ්නේ දිහා මේ ප්‍රශ්නෙට උත්තරේ ලිව්වද ඔයා? ඉස්කෝලේදී ලිව්වද? ඔව් සර් වැඩි නම් හරි ගියේ නෑ. වැඩේ හරි ගියේ නෑ මට තේරුණා. ඒකයි මම දැන් ආයෙ පාරක් අහන්න දන්නේ. හරි. මෙහෙමයි පුතේ වෙන්නේ. හොඳේ. දැන් මේ වගේ ප්‍රශ්නයක් අපි ගත්තට පස්සේ මේ ප්‍රශ්නෙන් අහන ප්‍රධාන ටොපික් එකක් තියෙනවනේ. මේ ප්‍රශ්නෙන් එළියට ගන්න එක. තේරුණාද මං කියන්නේ? දැන් අපි මෙහෙම හිතමුකෝ. දැන් අපිට ඕනේ පුතේ අපිට තියෙන පොල් ගෙඩියක් වෙන්න. හරිද? මම පොල් ගෙඩියක් තියෙනවා කියලා හිතන්නකෝ. මම පොල් ගෙඩියක් තියෙනවා. අපි ළමයි මාළුවට පොල් දානවා කියලා අපි හොද්දක් හදලා පොල් ගෙඩිය මාළුවට දානවද? ලෙල්ල පිටි. අපි එහෙම දානවද? අපි එහෙම දාන්නේ. අපි මොකද කරන්නේ?
මේ ලෙලි ඉවත් කරනවා. එකින් එක මේ ලෙලි ඉවත් කරනවා. රයිට්. ලෙලි ඉවත් කරලා ඊට පස්සේ පුතේ අපි ගන්නවා මේක අස්සේ තියෙන පොල් ගෙඩිය එළියට ගන්නවා මේ. මේ මුඩ තියෙනවා. මේ පොල් ගෙඩිය අපි එළියට ගත්තා. මේක ඔබනෝද අපි මාළුවේ. මේක ඔබනෝද මාළුවේ. නෑ. නෑ. ඊට පස්සේ මොකද කරන්නේ? අපි මේක දෙකට බිඳිනවා. බිඳලා ඊට පස්සේ මොකද කරන්නේ? මේ මුඩ ගලවලා දෙකට බිඳිනවා. දෙකට බිඳලා ඕන බෑයවල් දෙක. රයිට්. න බෑයවල් දෙක. අපි මේ දෙක ඔබනෝද හොද්දට පොල් දානවා කියලා. ඒත් නෑ. නෑ. අපි මොකද කරන්නේ? අපි හිරමණයක් අරගෙන කරකෝණ හිරමණයක් හරි නැත්නම් අර වාඩි වෙලා ගන්න හිරමණයක් හරි අරගෙන මොකද කරන්නේ? අපි පොල් බෑ ගන්න. ගාලා ඉවර වෙලා ඒ ගත්ත පොල් ටික අපි මාළුවට දානවා. නෑ. මොකද අපි කරන්නේ? ওই පොල් ටික අපි හොඳට මිරි කරනවා. කුණු වතුර ටිකක් දාලා හොඳට මිරි කරනවා. ඊට පස්සේ එහෙම නැත්නම් අපිට තවත් හොඳට කිරි ඕනේ නම් අපි මොකද කරන්නේ? අපි මේක බ්ලෙන්ඩර් කරනවා. ඊට පස්සේ සමහර වෙලාවට පොල් කෑලි ගැලවුණොත් ඕක වංගිඩිය දාලා ඉස්සරහට කොටලා ගන්න. හරිද? අද වංගිඩිය ඇත්තෙත් නෑනේ ගෙවල් වල. ඒ නිසා එහෙම අරගෙන කිරි ටික තමයි පුතේ අපි මාළුවට දාන්නේ, වෑංජනේට දාන්නේ. අන්න ඒ වගේ දැන් බලන්න එතකොට මේ පොල් ගෙඩිය වෑංජනයකට දාන්න එනකොට ස්ටෙප් කීයක් පහු කරගෙන දාවි. මේක සුද්ධ කරා පොල් ගෙඩිය එළියට ගත්තා මේ මුඩ්ඩ ගැලෙව්වා දෙකට බින්දා පොල් බෑ ඉරමණින් ගෑවා දාගත්ත පොල් ටිකට වතුර දාලා මිරිකුවා ඊට පස්සේ පොල් කුඩු ටික පැත්තකට දැම්මා පෙරලා තමයි මාළුවට කිරි ටික දැම්මේ ඕන බලන්න ආපු ස්ටෙප් ටික පියවර ටික අන්න ඒ වගේ මම අහන්නේ මෙන්න මේ වගේ විචාර ප්‍රශ්නයක් පුතේ අපිට දුන්නොත් එහෙම අපි මේකට ලියන උත්තරයක් තියෙනවා හරිද අපි මේකට ලියන උත්තරයක් තියෙනවා අපි ඒකට ගැලපෙන උත්තරේ විතරක් ලියන්නේ. ඔව් අන්න රයිට්. ඔය ආව ගන්නට මාතෘකාවට. ගැලපෙන උත්තරේ විතරක් අපි ඒකට ලියන්න ඕනි. මම දැන් අහන්නේ මේ වගේ ප්‍රශ්නයකදී අපි මේ වගේ ප්‍රශ්නයකට ලියන උත්තරයට මේ තියෙන පේලි තුනෙන් මොන කාරණාව ගැනද උත්තරේ ලියන්නේ කියලා මං අහන්නේ. සර් එයා ධන ධාන්‍ය රැස් කරා දුප්පත් අතුල් නුවරට අරන් පොහොසත් අය. ඔව්. ඒවනේ කියන්නේ. ඔව් ඒ ටික ලියනවා. ඒවා ලියන්න නම් පුතේ මෙතනින් මොන කාරණාවද ඒකට අදාළ කරගන්නේ? මහෞෂධ පඬිතුයාගේ උපාය කෞශල්‍යද? වේදේ රාජ්‍ය ආරක්ෂා වූ ආකාරය. උපාය කෞශල්‍ය. උපාය කෞශල්‍ය හේතුවෙන් මොකක්ද උනේ? රාජ්‍ය ආරක්ෂාව. රාජ්‍ය ආරක්ෂාව වුණා. බොහොම හොඳයි. දෙන්නගේ උත්තර හරි. මොකද්ද වෙන්න ඕනේ? පුතේ මේ ප්‍රශ්නෙට උත්තර ලියවෙන්න ඕනේ කාරණා දෙකක්. එකක් තමයි මොකද්ද? මහෞෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය ගැන ලියවෙන්න ඕනේ. උපාය කෞශල්‍ය අවස්ථා 3ක් දාලා උපාය කෞශල්‍ය අවස්ථා 3ක් වෙනකොට ඒ අවස්ථා 3 හරහා මේන්න මේ වේදේ රාජ්‍ය ආරක්ෂා වූ ආකාරය ලියන්න ඕනේ. දැන් අර දෝ කිව්වා වගේ දැන් සරල උදාහරණයක් ගත්තොත් අපි ගත්තොත් එහෙම අපිට මතකයි දැන් කීවට්ට කියලා කියන්නේ පුතේ කපටි මිනිසෙක්නේ. එයා ධනේට බලයට ගොඩක් ආසයි. ගොඩක් කැමති. එතකොට මෙයා තමයි සතරකම් මන්ත්‍රණය නිර්මාණය කරන්නේ. චූලරි බ්‍රහ්මදත්ත රජතුමත් එක්ක ගිහිල්ලා වෙන ලොකු කතන්දරයක් මෙයා හදාගන්නවා. එතකොට මේක දැකපු ගිරාපෝතකයා තමයි ඇවිල්ලා මොකද කරන්නේ? මහෞෂධ පඬිතුමාට මේ කේලම කියන්නේ මේ දෙන්න කතා වෙන දේ අහගෙන ගිහිල්ලා මහෞෂධ පඬිතුමාට කියන්නේ. එතකොට මහෞෂධ පඬිතුමාගේ තිබිච්ච ලස්සන උපායක් තමයි මොකක්ද? හොඳට පණ තියෙන, හොඳට වැඩ කරන, හොඳට ඇක්ටිව් එකේ හිටපු චරපුරුෂයෝ නිර්මාණය කරලා තිබීම. එතකොට දැන් හිතන්න මෙහෙම ඔය ගිරාපෝතකයා නැත්තම් ගිරවා සල්ගහේ කොලාස්සේ හැංගිලා ඉන්නකොට මේ ගිරව පේනවද? ගිරවත් කොළ පාටයි සල්ගහේ කොළත් මොන පාටද? ඒවත් කොළ පාටයි. දැන් බැරි වෙලා හරි අපි වගේ මිනිස්සෙක් කොතන හැංගිලා හොඳට අහගෙන හිටියා නම් එහෙම. බැරි වෙලා හරි අත්තක් කඩාගෙන අපි බිම වැටෙන්න හරි පුළුවන්. එහෙම වුණා නම් මහෞෂධ පඬිතුමාට ආරංචි වෙනවද? චෝලනී බ්‍රහ්මදත්ත රජතුමායි කේවට්ටාචාරිනු දෙන්නත් එක්ක එකතු වෙලා මොකද්ද මේ වේදේ රාජ්‍ය අල්ලන්න යනවා කියලා නැත්තම් 100ක් රජදරුවෝ මරනවා කියන ආරංචිය මහෞෂධ පඬිතුමාට යනවද? යන්නේ නැහැ. ආන්න බලන්න. එතකොට
මහෞෂධ පඬිතුමාගේ තිබිච්ච සුපිරිම උපාය කෞශල්‍ය හැකියාවක් තමයි මොකද්ද පුතේ? හොඳ සාර්ථක චරපුරුෂ සේවාවක් අනුගමනය කරා. එතකොට ඒ චරපුරුෂ සේවාවට මිනිස්සු විතරද හිටියේ? කව උත්තර දෙන්න? මිනිස්සු විතරද හිටියේ? නෑ. නෑ. එහෙනම් කවුද හිටියේ? තව හිටියා? ගිරව. ගිරව කියන්නේ කවුද? ගිරව කියන්නේ මොකෙක්ද? ගිරව කියන්නේ පුතේ සතෙක්. එතකොට සත්තුන්ට පවා චරපුරුෂ සේවාව සුපිරියටම පුරුදු කරලා තිබුණේ. ඒ කියන්නේ සරලව කිව්වොත් ඕබුදු හොයාගෙන ඉන්න හොඳට පුරුදු කරලා තිබ්බේ. එතකොට පුතේ බලන්න ඒ චරපුරුෂ සේවාව සුපිරියට තිබිච්ච නිසා නෙමෙයිද බලන්න වේදේ රාජ්‍ය ආරක්ෂා වුණේ. දැන් අපේ ළමයි ගොඩක් වෙලාවට මේ වගේ විචාර ප්‍රශ්නයක් දුන්නම් පුතේ කතාව ලියන්න යනවා. කතාව ලියන්න යනවා. කවදාවත් මතක තියාගන්න 10 පන්තියේදී 11 පන්තියේදී සාහිත්‍ය සංග්‍රහය පොතේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියද්දී කතාව ලියන්න යන්න එපා. හරිද? දැන් සමහර වෙලාවට ඕගලන්ට ඉස්සරහදී අහු වෙනවා ගුත්තිල වෙලනද කියලා ලස්සන පාඩමක්. හරිද? ගුත්තිල වෙලනද පාඩමේදී වුණත් සමහර වෙලාවට අපෙන් ප්‍රශ්න අහනවා. එතකොට මේ අපේ ළමයි මොකද කරන්නේ? කවි ටික පාඩම් කරලා නැහැ, උද්දෘත ටික පාඩම් කරලා නැහැ, උදාහරණයක් විදිහට දාන්න ඕනි අවශ්‍ය පාඩ පාඩම් කරලා නැහැ. ඒ නිසා මොකද කරන්නේ? එයාලා නිකම්ම ඔහේ කතාව ලියාගෙන එන ගුත්තිල පඬිතුමා මෙහෙමව ගුත්තිල පඬිතුමා ගුළු තුනක් උඩ දැම්මා මූසිල පඬිතුමා පැරදුනා දිව්‍යාංගනාව මෙහෙම නැටුව අර එහෙම නැටුව කියලා එක එක කතන්දර ලියනවා. ඒව ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මතක තියන්න හොඳට මතක තියාගන්න උපාය කෞශල්‍ය භාවිත කරපු අවස්ථා තුනක් සහ ඒ අවස්ථා තුන නිසා වේදේහ රාජ්‍ය ආරක්ෂා වූ ආකාරය මේ උපාය කෞශල්‍ය අවස්ථා තුන නිසා වේදේහ රාජ්‍ය ආරක්ෂා වූ ආකාරය අනිවාර්යෙන් පැහැදිලි කළ යුතුයි. පැහැදිලිද මම කියපේ? එතකොට එහෙනම් ඔන්න අපි පළවෙනි අවස්ථාවත් තෝරගත්ත චරපුරුෂ සේවය. තව එච්චරද? තව මොනවද තියෙන්නේ? දැන් ඔයාලගෙන් මට ඕනේ උත්තර. තව මොනවද තියෙන්නේ? ඇයි ඔයාලට මතකනේ? අර අපි අච්චුපතර යන්කෝ. හතරවෙනි පිටුව පෙළ ගන්න පුතේ. හතරවෙනි පිටුවේ උඩම ඡේදේ පටන් ගන්න තියෙන්නේ ඕගොල්ලන්ගේ නුවර ගන්නාලද කියලා නේද? ඔව් නම් ඔව් කියන්නේ. ඔව් සර්. එතකොට ඒකේ තියෙනවා ඉස්සරහට යනකොට හතරවෙනි වචනය. පණ්ඩිතයන් වහන්සේ නොපමාවන සේක්වයි කියා නිරන්තරයෙන් හසුන්නේ වන්නාහ. මොකද්ද මේ කියන්නේ? මතකයිද ඔය තැන? මතකයිද දැන් අර චූලනී බ්‍රහ්මදත්ත රජතුමෝ කේවට්ටයත් එක්ක මියලුණුවර අල්ලන්න සහ 100ක් රජදරුවන් අල්ලන්න සූදානම් වෙන වෙලාවේ සම්පූර්ණයෙන්ම ලොකු කැපකිරීමක් කරා කේවට්ට සහ චූලනී බ්‍රහ්මදත්ත මේ හැම දෙයක්ම අල්ලගන්න. ඊට පස්සේ පුතේ ඕගලන්ට මතකයි අර 100ක් රජදරුවෝ අල්ලගෙන ඉවර වෙලා සම්පූර්ණයෙන්ම මියලුණුවර අල්ලගන්න මේගොල්ලෝ ප්ලෑන් කරනවා. ඒ ප්ලෑන් කරන වෙලාවේදී බ්‍රහ්මදත්ත රජතුමා පියවරෙන් පියවර එක එක රාජධානි අල්ලගෙන ආවා. ඒ අල්ලගෙන එනකොට ඒ සියලුම තොරතුරු හරිද? සියලුම තොරතුරු මහෞෂධ පඬිතුමාට වාර්තා කරා කවුද? මහෞෂධ පඬිතුමාට දැන්නුවා කවුද? මහෞෂධ පඬිතුමාගේ චරපුරුෂයෝ කීප දෙනෙක් යොදලා හිටියා චූලනී බ්‍රහ්මදත්ත රජතුමා ගාව. චූලනී බ්‍රහ්මදත්ත රජතුමා ගාව හිටපු මේ කියන චරපුරුෂයෝ නිසා මොකද උනේ? මහෞෂධ පඬිතුමා හැමදාම අප්ඩේට් වුණා. අර නිකන් හෙලකුරු ඇප් එක වගේ. හැමදාම එකම විදිහට හිටියේ නෑ. මොකක්ද උනේ? හැමදාම මෙයා අප්ඩේට් වෙනවා. දවස් ගානේ අප්ඩේට් වෙනවා. පැයෙන් පැය අප්ඩේට් වෙනවා. එයි උපාය කෞශල්‍ය නිසා හොඳ වැඩ කරන කම්මැලි නැති නිතරම ඇක්ටිව් ගතියෙන් හිටපු චරපුරුෂයෝ මහෞෂධ පඬිතුමා මේ චූලනී බ්‍රහ්මදත්ත රජතුමා ගාවට දාලා දෙවිච්ච නිසා. දැන් පැහැදිලිද මං කියන එක? එතකොට පුතේ ආන්නේ නම් සත්තු විතරක් නෙමේ මිනිස්සු පවා චරපුරුෂ සේවයේ යොදවන්න මහෞෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය හැකියාවට පුළුවන්කම ලැබුණා. එතකොට ඒ උපාය කෞශල්‍ය හැකියාවට පුළුවන් වෙච්ච නිසා පුතේ වේදේ රාජ්‍ය ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබුණා.
ඔන්න ඔය කාරණාව ඉස්මතු වෙන්න ඕනේ. ඊට පස්සේ අපි තව ගත්තොත් එහෙම තව ලස්සන අවස්ථා 3ක් එනවා එක ළඟ. මතකයි? දැන් මතක තියෙන්න ඕනේ. දැන් මතක තියෙන්න ඕනේ. හොම් බෑ සද්ද නැතුව බෑ. හරියන්න හෝ වරදින්න හෝ සර් ගිරාපෝතකයා ඔව් ගිරාපෝතකයේ අවස්ථාව අපිට ගන්න පුළුවන් ලේසියෙන්. ගිරාපෝතකයේ අවස්ථාව ලේසියෙන්ම ගන්න පුළුවන්. මොකද ඒකත් අපිට චරපුරුෂ සේවාවක් විතර ගන්න පුළුවන්. ඊට පස්සේ අවතනක් තියෙනවා මේ මම ඔයාලට පොඩ්ඩක් පොඩි අදහසක් දෙන්නම්. ඒ අදහස මෙහෙමයි. මේ මහෝසත පඬිතුමා මේ කවුද මේ චූලනී බ්‍රහ්මදත්ත රජතුමායි කේවට්ටාචාර්යනෝ දෙන්නත් එක්ක මියුළුණුවර අල්ලගන්න බෑ කියලා පැත්තකට වෙලා ඉද්දි කේවට්ට ඇවිල්ලා කියනවනේ රජතුමනි යන්න ඕනේ මං ගාව පට්ට අයිඩිය එකක් තියෙනවා. ඊට පස්සේ අහනවා රජතුමා මොකක්ද කියලා. ඒක මෙහෙමයි කියලා අවස්ථා 3ක් අරගන්නවා මහෝසත පඬිතුමා මේ කේවට්ටාචාර්ය. මියුළුණුවරට විරුද්ධව වැඩ කරන්නේ. මතකද අවස්ථා 3? සර් රාජ්‍ය භෝජනය තවෙන්න ජයපෑන් සර් ඔය ජයපෑන් පානෝසෙන් පස්සේ පුතේ කතාවේ මැද හරිය වෙන සිද්ධියක් මතක් කරන්න බලන්න. මං චූටි උදව්වක් කරන්න. අවස්ථා 3ක් තියෙනවා මේක. එක අවස්ථාවක් ගත්තා ඒක හරි ගියේ නෑ. දෙවෙනි අවස්ථාවක් ගත්තා ඒකත් හරි ගියේ නෑ. තුන්වෙනි අවස්ථාව ගත්තා ඒකත් හරි ගියේ නෑ. මතකයිද? මතක් කරලා බලන්න. ධන රැගෙන යන එක මොකද පුතේ ඇහුන්නේ නෑ මට. ධන දාන්නේ රාජ්‍ය අන්න හරි. බොහොම හොඳයි. මොකද නුවර ඇතුළට ජලය ගෙනියන එක නැවැත්තුවා. හැබැයි මහෝසත පඬිතුමා පෙරදුනාද? ධනධාන්‍ය රැගෙන යන එක නැවැත්තුවා. ඔව් අන්න හරි. ඔය තියෙන්නේ ජලය ගෙනියන එක නැවැත්තුවා ඉස්සල්ලාම. ඊට පස්සේ ආයෙ මොනවද ගෙනියන එක නැවැත්තුවේ? මතකද? ඇතුළට දාන්න ගෙනියන එක නැවැත්තුවා. ඊට පස්සේ ආයෙ මොකද උනේ? ආයෙ පුතේ ඇතුළට දර ගෙනියන එක නැවැත්තුවා. එතකොට මෙන්න මේ කියන අවස්ථා 3 නිසාම මේ කවුද කේවට්ටාචාර්යන් බලාපොරොත්තු වුණා වේදේහ රාජ්‍ය විනාශ කරන්න. හැබැයි මේ හැමතැනකදීම මහෝසත පඬිතුමාගේ උපාය කෞශල්‍ය නිසා වේදේහ රාජ්‍ය ආරක්ෂා කරගන්න පුළුවන් වුණා. ජලේ නවත්තු පිලාවේ මොකද කරේ? අර ඔයාලට මතකයි රියන් ගානක් දිග විශාල නෙළුම් දණ්ඩක් ගිහුඳුන නෙළුම් මලක් ගිහුද්දිනවා කාටද? කාටද ගිහුඳුනේ? චූලනී බ්‍රහ්මදත්ත රජතුමාට. ඊට පස්සේ ධාන්‍ය නවත්තු පිලාවේ මොකද කරේ? නුවර වටේටම තියෙන බැම්ම උඩ පුතේ හැම තැනම වී වගා කරා. මතකයිනේ? දර නැති වෙලාවේ දරනවත්තු වෙලාවේ මොකද කරේ? දරනවත්තු වෙලාවෙත් පුතේ ලස්සන වැඩක් කරා. මොකද කරේ? ඇතුළු නුවර තිබිච්ච දර සියල්ලම එළියට පේන්න ගොඩ ගහලා ඉවරලා මොකද කරේ? අර චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ සේවකයන්ගේ රාජ සේවකයන්ගේ වදින්න මේ දර කොට ටික වීසි කරා. ඔන්න ඕක තමයි සිද්ධ කරේ. දැන් මතකයි නේද? ඒ නිසා පුතේ ඔන්න ඕවත් මහෝසත පඬිතුමාගේ උපාය කෞශල විදිහට ගන්න පුළුවන්. ඒතකොට වේදේ රාජ්‍ය ආරක්ෂා කරනවා. ඊළඟට තව මොකක් හරි පොඩි සීන් එකක් වුණා ඔයගලන්ට මතකද? කතාවේ අන්තිම හරිය. මතක් කරලා බලන්න. හොඳට මතක් කරගන්න. කතාවේ අන්තිම හරිය ධර්ම යුද්ධයේද සර්? ධර්ම යුද්ධයේදී තමයි මේ සිද්ධිය වෙන්නේ. මොකද්ද වෙන්නේ? මාණික්කය අරන් ගිහිල්ලා හරියටම හරි very good. මැණික අරගෙන මොකද කරේ? මැණික අරගෙන මහෝසත පඬිතුමා දඩම් ගාලා බිම දැම්මා. මේ ඇඟිල්ලගේ ඉස්සේ තියාගෙන ඉඳලා. එතකොට කේවට්ටාචාර්යින් කල්පනා කරා මේ මැණික ගන්න නැමෙන්න ඕනි කියලා. ඊට පස්සේ මොකද කරේ? මේක ගන්න නැමිච්ච වෙලාවේ මහෝසත පඬිතුමා මොකද කරේ කෞසල්‍ය? කේවට්ටාචාර්යින්ගේ හිස අරගෙන බිම ගෑරුවා. අන්න හරි. මොකද කරේ? මේක හොන්දට දාලා ඇතුළුවා. ආන්. එතකොට අවසානයේදී මොකද උනේ? බලා හිටුවා අනේ දෙයනේ මහෝසත පඬිතුමාට කේවට්ට වැන්දා අපේ පොරොන්දුව කඩ වුණා අනේ අපි පෙරදුනා අපි ඉක්මනටම පැනලා දුවමු කියලා මේගොල්ලෝ පැනලා ගියා. එහෙනම් මොකද උනේ? මහෝසත පඬිතුමාගේ උපාය කෞශල්‍ය නිසා ඕන පුතේ වේදේ රාජ්‍ය ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබුණා. ඕන්න ඔය කියන කරුණු ටික තමයි මේ ප්‍රශ්නෙට එන්න ඕනේ. ඊට පස්සේ තව එකක් තියෙනවා ඔයගොල්ලන්ට කියන්න. මෙන්න මේ වැරද්දක් කරන්න එපා පුතේ කිසිම දවසක. දැන් අපි සමහර වෙලාවට ඕගොල්ලන්ට විචාර ප්‍රශ්නකට උත්තර ලියද්දී සමහර විට සමහරු කියයි
මේක මම මාකින් ස්කීම් එකත් එක්ක මම මේ සංසන්දනය කළා ඔයගලන්ට කියන්නේ අත්දැකීමෙන්ම. එතකොට මේ දැන් සමහර වෙලාවට ඔයගලන්ට අදහසක් දෙයි පළවෙනි ඡේදයෙන් පොතේ තියෙන කරුණු පිළිබඳව පොඩි හැඳින්වීමක් දාන්න කියලා. හරිද? ඒක අවශ්‍යම නෑ. දැන් උදාහරණයක් අපි ගත්තොත් මෙහෙම හිතන්නකෝ. දැන් අපිට මෙහෙම පටන් ගන්න පුළුවන් මේ ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? 14 වෙනි සියවසේ කුරුණෑගල රජකල 4 වන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී 550 ජාතක පොත් වහන්සේ රචනා වී ඇත. right? ඊට පස්සේ වීරසිංහ ප්‍රතිරාජ නම් ඇමතිවරයාගේ අනුග්‍රහයෙන් සිංහලයට නගා ඇති මෙම කෘතිය සඳහා මූලාශ්‍රය කරගත්තේ පාලි ජාතකට්ට කතාවයි. මෙහි දැක්වෙන දීර්ඝතම ජාතක කතාව වන්නේ උම්මග්ග ජාතක කතාවයි. හරිද? මෙහි ප්‍රධාන චරිතය වන්නේ මහෝසත පඬිතුමාය. මහෝසත පඬිතුමාගේ උපාය කෞශල්‍ය පිළිබඳව සහ වේදේ රාජ්‍ය ආරක්ෂා වූ ආකාරය පිළිබඳව මෙසේ විමසා බලමු කියලා ඔන්න ඕගොල්ලෝ ලියන්න පටන් ගන්නවා. හොඳට මතක තියාගන්න. යන්නේ කොහෙද මල්ලේ පොල් වෙන්න එපා. හරිද? මතක තියාගන්න ප්‍රශ්නයක් දුන්නා නම් ඒ ප්‍රශ්නෙට ඉස්සෙල්ලාම අනුගත වෙන්න ඕනේ. ප්‍රශ්නය තුලින්මයි අපි උත්තරේ පටන් ගන්න. ඒ කිව්වේ ඔන්න අපහැදිලි වෙන තැන් අහන්න ඕනේ මගෙන් හොඳේ. දැන් ඔයගොල්ලන් මේක අලුත් අත්දැකීමක් නේ අතර ਵਿਚාරයකට උත්තරය ලියනවා කියන එක. මොකද්ද මේ කියන්නේ? මම කියන්නේ අර සතර දැන් ඔයාලගෙන් අහන ප්‍රශ්නේ මොකද්ද බලන්නකෝ. මහවසත පඬිතියන්ගේ උපාය කෞශල්‍ය හේතුවෙන් වේදේ රාජ්‍ය ආරක්ෂා වූ ආකාරය. ඔයාගෙන් අහනවද සතර කම්මන්ත්‍රණේ ලිව්වේ කවුද කියලා? මේකේ අහලා තියෙනවද? කොහමද උත්තර දෙන්නේ? මේකේ අහලා තියෙනවද? නෑ. නෑ. 550 ජාතක පොත රචනා වෙන යුගය මොකක්ද කියලා මේකේ අහලා තියෙනවද? නෑ. නෑ. ඒත් නෑ. එතකොට උම්මග්ග ජාතකය කියලා කියන්නේ 550 ජාතක පොතේ සඳහන් වෙන දීර්ඝතම ජාතක කතාවද කියලා මේකේ අහලා තියෙනවද? නෑ. නෑ. නේනම් නැත්තම් නැතිව මොකටේ අල්ලගෙන අපි නිකන් ලකුණු කපා ගන්න. හොඳට මතක තියාගන්න. උදාහරණ 3ක් දාලා ලියන ප්‍රශ්න වලට උත්තර වලට ලකුණු 10යි හම්බෙන්නේ. උදාහරණ 4ක් දාලා ලියන ඒවට ලකුණු කීයක් හම්බ වෙනවද? ලකුණු 15ක් හම්බ වෙනවා. හරිද? ලකුණු 15ක්. සර් විචාර වලට වචන කීයක් ලියන්න ඕනද? ඊළඟට මම කියන්න හදන්නේ ඒක තමයි. හරි දැන් සර්. මෙහෙමයි එන්නේ පුතේ. දැන් විචාර ප්‍රශ්න විචාර උත්තර පුතේ කොටස් දෙකක් තියෙනවා. රයිට්? එකක් තමයි දැන් ඔයාලගේ පේපර් එකක් ගත්තොත් එහෙම තාම ඔයගලන්ට මේ අත්දැකීම අඩුයිනේ. ඉතින් පේපර් එක වැඩි පාවිච්චි වෙලා නැහැනේ. අපි සරල උදාහරණයකින් ගත්තොත් දැන් උදාහරණ අනේ මෙහෙම ගමුකෝ. සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ හරිද? 3 4 සහ 5 6 7 කියලා ප්‍රශ්න වර්ග 2යි 5ක් තියෙනවා ඔක්කොම. 3 4 කියලා ප්‍රශ්න වර්ග දෙකක් තියෙනවා. 5 7 කියලා ප්‍රශ්න තුනක් තියෙනවා. හොඳට මතක තියාගන්න පුතේ මේ කියන ප්‍රශ්නවලදී අහන මේ 3 සහ 4 කියන ප්‍රශ්නවලදී අහනවා ප්‍රශ්න 4ක්. ඒ කොහොමද? 3 කොටස් දෙකක් තියෙනවා. එතකොට මෙතන ප්‍රශ්න 2යි. 4 ප්‍රශ්න කොටස් කීයක් තියෙනවද? ඒ දෙකක් තියෙනවා. එතකොට මේ දෙකකට එකතු කරපුවම ප්‍රශ්න ඔක්කොම කීයක් තියෙනවද? ප්‍රශ්න ඔක්කොම 4ක් තියෙනවා. මේ ප්‍රශ්න 4න් ඔයා ලියන්න ඕනි පුතේ ප්‍රශ්න 2කට විතරයි. හරිද? ප්‍රශ්න 2කට විතරයි. එතකොට සර් ඒ කියන්නේ 3යි 4යි 3ේ 1යි 4ේ 1යි. ඔව්. කොහොම ඉන්න තප්පරයක් ඉන්න. දැන් මේ ඔයාලට මේ මම PDF එකක් දාන්න ඔහොම බලන්න පුළුවන් නේද? ළමයි? පුළුවන්ද පුතේ? හා සර්. හරි. ඔන්න දැම්මා.
ඉන්න මං ස්ක්‍රීන් එක ෂෙයා කරන්න පුළුවන්ද කියලා බලන්න. හම්බුණා සර්. alright. හරි. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. ඒතර ලේසි නේද? හරි. ස්ක්‍රීන් එක පේනවද පුතේ? ස්ක්‍රීන් එක පැහැදිලිව පේනවද? දෙන්නටම? ඔව් සර්. ක්ලියර් නේද? ක්ලියර් නේ? හරි. මේකේ දැන් මේ ප්‍රශ්න පත්‍රය අපිට මෙතනදී අදාළ වෙන්නේ නැහැ. අපි යන්නේ මෙන්න මේකට. මෙන්න මේ ප්‍රශ්න පත්‍රයට. සාහිත්‍ය පේපරයට. මේන්න මේ තුන්වෙනි කොටස. හරිද? මේකේ පුතේ මේ පළවෙනි ප්‍රශ්නයට අදාළව කෙටි ප්‍රශ්න 10ක් එනවා. අපිට ඔක්කොම කොටස් 3ක් තියෙනවා සිංහල වල. සබ්ජෙක්ට් එකේ පේපර්ස් 3ක් තියෙනවා. හරිද? එතකොට මේ තියෙන පුතේ තුන්වෙනි කොටස. අපි දැන් මේ සාහිත්‍ය සංග්‍රහය කියලා කහපාට පොතෙන් කතා කරන්නේ පුතේ මෙන්න මේ කොටසට. තේරුණාද මම කියන එක? සිංහල භාෂාව සාහිත්‍ය කියන කොටසෙන් කතා කරන්නේ මේ අපි ගාව තියෙන සතර කම්මන්තරණයට අදාළව තියෙන පාඩම තියෙන පොත තමයි මේ කොටසෙන් කතා කරන්නේ. ඒකේ පුතේ පළවෙනි ප්‍රශ්නේ කොටස් 10ක් තියෙනවා. ඒ 10 ආයන්න කියලා කොටස් ඔක්කොම කීයක් තියෙනවද එතකොට? කෙටි ප්‍රශ්න 10ට කොටස් දෙක ගානේ ආවොත් 10 වරක් දෙක කීයද? ටක්ගල කියන්නේ 20යි. 20යි. 20ක් තියෙනවා. ඔය 20ට පුතේ ඔයාට මාක් හම්බ වෙනවා මෙතන ලකුණු 20ක් ඔක්කොම. right? ලකුණු 20ක් හම්බ වෙනවා. සර් ඒ 10ම අනිවාර්ය ප්‍රශ්නද? අනිවාර්යයි. ඒක අනිවාර්යයි. ඒ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. හරිද? ඊට පස්සේ ඔයාට හම්බ වෙනවා පුතේ දෙවෙනි ප්‍රශ්න. දැන් මේ පළවෙනි ප්‍රශ්න 10ට නැත්නම් පළවෙනි ප්‍රශ්න 20ට ඔයාට ලියන්න තියෙන හරිම උත්තරේ. මේ කවුද මේ කෞශල්‍ය පැහැදිලි නේද? මෙතන ලියන්න තියෙන හරිම උත්තරේ. හරි? හරි. දැන් අපි චූටි උදාහරණයක් ගමු. උම්මග්ග ජාතකයේ රචනා කිරීමේ අරමුණ වී ඇත්තේ කුමක්ද? දෙවෙනි ප්‍රශ්නේ අහනවා ජාතක කතා ඇසුරෙන් රචිත ගී කාව්‍ය දෙකක් නම් කරන්න. එතකොට අමාරාදුව ලිව්වත්, කෞශල්‍යයා ලිව්වත්, මම ලිව්වා. අපි කවුරු ලිව්වත් ඔය ප්‍රශ්න දෙකට එන උත්තර දෙක, ඔය දෙකට එන ආන්සර් දෙක තුනක් දෙන්න ඕනි. එකම විදිහට දෙන්න ඕනි. තුන් විදිහකට දෙන්න ඕනි, එකම විදිහකට දෙන්න ඕනි. මට උත්තරයක් දෙන්න ඒක. තුන් විදිහකට දැන් බලන්න. උම්මග්ග ජාතකයේ රචනා කිරීමේ අරමුණ වී ඇත්තේ කුමක්ද? එක විදිහකට. එක විදිහකට. දැන් ඔයා ලියනවා පුතේ මෙතන මේ දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ බුද්ධිල ඇදුරු සඳ කියන කවිය තියෙනවනේ. ඒක ඔයාට හිස්තැන් දෙකක් දීලා තියෙනවා. එතකොට කෞශල්‍ය ලිව්වත්, ඔයා ලිව්වත්, මම ලිව්වත් මේ හිස්තැන් දෙකට දාන්න ඕනේ. අපි තුන් දෙනා කවි වර්ග තුනකේවද නැත්නම් මේ අදාළම කවි එකද? අදාළම කවියේ පද දෙක තමයි උතන්ට දාන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න. ඔය ප්‍රශ්න 10 නැත්නම් ඔය ප්‍රශ්න 20ම පුතේ හැදෙන්නේ හරියටම උත්තරේ ලියන්න ඕනි ඒවා. තේරුණාද මං කියන එක? හරියටම උත්තරේ ලියන්න ඕනියා. වෙනස් වෙන්න බෑ. ලංකාවේ ළමයි ලක්ෂ 2ක් විභාගෙට උත්තර ලියනවා නම් O level exam එකේ ලක්ෂ 2ක් විභාගෙට ලියනවා නම් ඒ ලක්ෂ 2ම ලියන්න ඕනේ මේ දෙවෙනි ප්‍රශ්නට එකම උත්තරේ. සර් මේවද කෙටි ප්‍රශ්න? මේ ටික තමයි පුතේ කෙටි ප්‍රශ්න. right? ඊට පස්සේ ඔන්න ඔයාට හම්බ වෙනවා පුතේ දෙවෙනි ප්‍රශ්න. right? දෙවෙනි ප්‍රශ්නේදී පහත දැක්වෙන ගද්‍ය හා පද්‍ය පාඨකයේ වාසායති ප්‍රශ්න වලට කෙටි උත්තර ලියන්න. එතකොට පුතේ මෙතනදී මොකද්ද වෙන්නේ? මෙතනදී ඔයා හිතලා ලියන ඕනි උත්තර. දැන් ඔන්න හිතන්නකෝ මෙහෙම. අපි සරල උත්තරයක් සරල ප්‍රශ්නයක් ගමු මෙතන. අපි ගමු මෙන්න මේ පළවෙනි ප්‍රශ්නේ. පුතේ මේක කියවන්න පුළුවන් වෙන්නේ ඔයගලන්ට ක්ලියර්ද පේපර් එක? පේනවද පුතේ? ඔව් සර් පේනවා. right හරි.
දෙවෙනි ප්‍රශ්නේ අහනවා පහත දැක්වෙන ගද්‍ය හා පද්‍ය පාඨ කියවා අසා ඇති ප්‍රශ්න වලට කෙටි උත්තර ලියන්න. ඕක තමයි ඔයගලන්ට දීලා තියෙන ප්‍රශ්නේ. ඊට පස්සේ ඔන්න මේ පළවෙනි රෝම ඉලක්කම් 1 ප්‍රශ්නේ යටතේ කවිය යටතේ පොඩි ප්‍රශ්නයක් ඔයගලන්ගෙන් අහනවා. තද කළු අකුරින් මුද්‍රිත පදවල අර්ථ ලියන්න. රිවිතැවුලේ කියන්නේ මොකක්ද කියලා අහනවා. මතකෝලේ කියන්නේ මොකක්ද කියලා. හරිද? එතකොට මතකෝලේ කියලා කියන්නේ පුතේ මත් ඌ කෝලන්. මත් වෙනවා කියලා අපි කියන්නේ. දැන් සමහරව විට කාලා මත් වෙනවා. සමහරව මේ බීලා මත් වෙනවා. හරිද? සමහරව මත් පෙති වර්ග අරගෙන මත් වෙනවා. එක එක විදිහට මත් වෙනවා. සමහරව කාලා වැඩි වෙලා මත් වෙනවා. දැන් ඔයගොල්ලෝ කාලා වැඩි වුණාම සමහරලාට පාඩම් කරන්න බෑ නිදි මත් වෙනවා. අන්න මත් වෙනවා. මත කෝලේ කියන වචනේ තේරුම තමයි මත් වූ කෝලන් කියන්නේ. එතකොට ඒක ඔයාලට ඕන විදිහකට ලියන්න පුළුවන්. මොකද්ද? මත් වූ කෝලෝ කියලා කෙනෙකුට ලියන්න පුළුවන්. ඊළඟ මත් ස්වභාවයටපත් වූ කෝලෝ කියලා තව කෙනෙකුට ලියන්න පුළුවන්. ඊට පස්සේ තව කෙනෙකුට ලියන්න පුළුවන් ඊ타මත්ම මත්භාවයටපත් වූ කෝලන් කියලා. ඒතර තුන් දෙනා උත්තර තුනක් ලිව්වේ. තුනම හරි. ඇයි ඒ හේතුව? ඔය දෙවෙනි ප්‍රශ්නට අදාළව ප්‍රශ්න 5ක් තියෙනවා. ප්‍රධාන ප්‍රශ්න 5ක් තියෙනවා. රෝම ඉලක්කම් වලින් මෙතනට වෙනකන් ප්‍රශ්න 5ක් තියෙනවා. හැබැයි පුතේ ඔය ප්‍රශ්න 5ෙත් පුතේ අයන්න ආයන්න කියලා කොටස් දෙකකට කැඩෙනවා. තේරුණානේ? එතකොට මේ තියෙන ප්‍රශ්න 10ටම ප්‍රශ්න 10න් උඩ ප්‍රශ්න 20යි මෙතන ප්‍රශ්න 10යි ප්‍රශ්න 30යි. එතකොට පුතේ මේ ප්‍රශ්න 10ට ඔයා ලියන්න ඕනේ හිතලා උත්තර. පළවෙනි කොටසේ තියෙන ප්‍රශ්න වලට ලියන්න ඕනේ නිවැරදි උත්තරේ. දෙවෙනි කොටසට දාලා ප්‍රශ්නයට ලියන්න ඕනේ මොකක්ද? හිතලා උත්තර. හිතලා. ඊට පස්සේ ඔන්න මම අර කියපු එකට එනවා. මොකක්ද? මේ මෙතන ලකුණු හම්බ වෙනවා 20ක් වගේ. මේක ප්‍රශ්නකට ලකුණු 4ක් හම්බ වෙනවා ඔයාලට. ලකුණු 2 ගානේ 2යි 2යි 4යි. මම පේපර් එකක් ගැන සම්පූර්ණයෙන් වෙනම පැහැදිලි කරන්න පාඩම ඉවරනාට පස්සේ දැනට අපි යන්කෝ අපේ කාරණාවට. තුන්වෙනි ප්‍රශ්නට යන්නකෝ. තුන්වෙනි ප්‍රශ්නේ කියනවා මෙන්න මෙහෙම. මේ ප්‍රශ්නේ පුතේ 3යි 4යි. ඔන්න මේ තුන්වෙනි ප්‍රශ්නය ඊළඟ පේජ් එකේ හතරවෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්න දෙකේ තියෙන විශේෂත්වය තමයි පුතේ රයිට් මෙතන තියෙන විශේෂත්වය තමයි මුලින් දෙනවා චූටි කාරණාවක්. හරිද? දැන් අපි මේ ප්‍රශ්නේ ගමුකෝ උදාහරණයක් විදිහට. බාහිර බලවේග නිසා පුද්ගල මනෝභාවයන් හරි ඔන්න පළවෙනි කාරණාව දෙනවා. ඒ කාරණාවත් එක්ක ප්‍රචණ්ඩත්වයේ කරා යොමු වන ආකාරයත් ප්‍රචණ්ඩත්වයේ කරා යොමු වන අයුරු. දෙවනි කාරණාව දෙනවා අංක 2 දාලා. පොඩ්ඩයි ඉන්ස්ට්‍රක්ට් වුණා. alright. දෙවනියට අහනවා මොකද්ද? යලිත් ශික්ෂාකාමී ලෙස සමාජානුගත වන අයුරුත් අඟුල්මල් දමනයේ කතාවෙන් මනාව නිරූපණීය වෙයි. එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් විමසන්න. එතකොට කරුණු කීයක් තියෙනවද මෙතන? දැන් කතා කරමු ඕගොල්ලෝ. මෙතන කරුණු කීයක් තියෙනවද? කරුණු දෙකක් තියෙනවා. එක කාරණාවකට උදාහරණ කීයක් ඕනි කියනවද? දෙකක්. එතකොට උදාහරණ සියල්ලටම කීයද? 4ක් ඕනි. ආන්න උදාහරණ 4ක් දාලා ලියන විචාර ප්‍රශ්නකට පුතේ ලකුණු ඔක්කොම 15ක් හම්බ. හරිද? එතකොට ඔය වගේ ලකුණු 15ක් හම්බ වෙන ප්‍රශ්නකට ඔන්න දැන් තමයි අමාරුගේ ප්‍රශ්නෙට උත්තරේ එන්නේ. වචන අඩුම තරමේ පුතේ 150 පනින්න ඕන. තේරුණා මම කියන්නේ 150 පනින්න ඕන. පැහැදිලිද මගේ සර් එක විචාරයකට 150ක් එන්නේ මේන්න මේ ලකුණු 15ක් ගන්න විචාර ප්‍රශ්නයකට විතරයි. එතකොට දැන් ඔන්න ඊළඟ එක. ඔයාට බැරි වෙලා හරි මේක උඩ එක අමාරුයි. සර් විචාර කීයක් ලියන්න තියෙනවද? විචාර ඔක්කොම ඔයාට 3යි ලියන්න. විචාර 3යි ලියන්න. හරිද? එතකොට මේකේ මේ තුන්වෙනි ප්‍රශ්නේ මේ පළවෙනි එක ඔයාට අමාරුයි නා. ඔයාට පොඩි chance එකක් දෙන්න. ඔයාට මොකක්ද දෙන chance එක? මේ මොකක්ද දීලා තියෙන chance එක පුතේ කෞශල්‍ය? මොකක්ද දීලා තියෙන්නේ? මොකක්ද දීලා තියෙන්නේ? හතරවෙනි ප්‍රශ්නේ. ඕ
තුන්වෙනි ප්‍රශ්නේ මේ කොටස ඔයාට අමාරුයි නම් අම්මෝ ඒක ලියන්න බෑ. එන්නෙම නෑ කිසිම අයිඩියා එකක්. ඊට පස්සේ ඔයාට දෙනවා පොඩි chance එකක් මොකද්ද? මේ මැද දාලා තියෙනවා පොඩි වචනයක් මොකද්ද? මේ කර්සර් එක පේනව නේද? මොකද්ද දාලා තියෙන්නේ? නැතහොත් අම්මා ඔයාට කඩේ යන්න කියනවා. අම්මා කියනවා ඔයාට පුතේ කඩේ තියෙනවා නම් රතු සීනි කිලෝ 2ක් ගේන්න. හරි? ඔයාට කියනවා රතු සීනි කිලෝ 2ක් ගේන්න කියලා. ළඟ ගමේ තියෙන කඩේට ඔයා යනවා පයි. ඊට පස්සේ මොකද කරන්නේ? ඔයා කඩේට ගිහින් රතු සීනි නෑ කියලා ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා අම්මගෙන් බැනුනොත් අහන. ඇයි? ඉතින් ළමයි රතු සීනි නැත්තම් සුදු සීනි කිලෝ 2ක් හරි අරගෙන එන්න එපා. දැන් ආයෙ වෙලා ආයෙ පයින් යන්න එපා. කියලා පොඩි සද්දයක් කියව දානවා ඉතින් අම්මා හොඳේ. ඊට පස්සේ ඔයා කඩේ යන්න කලින් අම්මගෙන් ඇහුවොත් හරි ඔයා ඇහුවොත් හරි අම්මා කිව්වොත් හරි මෙන්න මෙහෙම දෙයක් මොකද්ද? පුතේ රතු සීනි කිලෝ 2ක් ගේන්න. රතු සීනි කිලෝ 2ක් නැත්තම් මොනවද? සබන් කුඩු ගේන්නද? මොනවද ගේන්න කියන්නේ? සුදු සීනි. සුදු සීනි කිලෝ 2ක් ගේන්න කියනවා. එතකොට ආවුලක් නැහැ. එතකොට වායි දෙපාරක් කඩේ යන්න ඕනේ නැහැ. මොනවා හරි කමන්නේ රතු සීනි හරි සුදු සීනි හරි දෙකෙන් ඕන එකක් කඩේ තිබ්බට ප්‍රශ්නයක් නැහැ. කඩේට ගියා මුදලාලි රතු සීනි කිලෝ 2ක් දෙන්නකෝ. රතු සීනි නෑ ළමයෝ. ආපු කාලයක් මතක නෑ. සුදු සීනි සුදු සීනි තියෙනවා. එහෙනම් මට සුදු සීනි කිලෝ 2ක් දෙන්නකෝ. රතු සීනි නැත්තම් ඔයා සුදු සීනි කියනවා. ඔයාට ගේන්න කියනවා අම්මා. ලයිෆ් බෝයි සබන් කැටයක්. හරිද? ලයිෆ් බෝයි සබන් කැටයක් ගේන්න කියලා ලයිෆ් බෝයි නේ. ඔය ආයෙ ගෙදරනවා. ඉතින් ළමයෝ ලයිෆ් බෝයි නැත්තම් සන්ලයිට් කැටයක් හරි අරගෙන එන්න එපා. කියලා ඔන්න ඔයාට කියනවා. ඔයා කඩේ යන්න කලින් අම්මා කියනවා. මොකද්ද කියන්නේ? පුතේ ලයිෆ් බෝයි නැති වුණොත් බේබි සබන් කෑල්ලක් හරි අරන් එන්නකෝ. නේනම් ඔයා ලයිෆ් බෝයි තියනවා තියලා මුදලාලි ලයිෆ් බෝයි නෑ කිව්වොත් එහෙම එහෙනම් මාමි මට බේබි සබන් කැටයක් දෙන්න. ලයිෆ් බෝයි නැත්තම් බේබි. සුදු සීනි රතු සීනි නැත්තම් සුදු සීනි. තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි එක වාට අමාරු නම් ඒක නැත්තම් ඒක කරන්න බැයි නම් ඔයාට පුළුවන් මොකක් කරන්නද? ඔය පැත්තෙම උත්තරයක් දෙන්න. ඔයාට පුළුවන් මොකක් කරන්නද? තේරුණේ මං කියපේ? ඒකේ දෙවෙනි කොටස අන්න හරි. මෙන්න මේ වාට කර්සර් එක පේනව නේද? මෙන්න මේ කොටස ඔයාට අමාරුයි නම් ඔයාට පුළුවන් ඒ ප්‍රශ්නේ අතෑරලා නැතහොත් කියන වචනෙට පල්ලැහැන් තියෙන මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න. අමාරා පැහැදිලිද පුතේ? මං කිව්වේ තේරුණාද? තුන්වෙනි ප්‍රශ්නේ ওই chance එක අපිට තියෙනවා. right? ඊට පස්සේ ඔන්න ඔයාට ආයේ මොකද වෙන්නේ? ආයේ හතරවෙනි ප්‍රශ්නෙත් තියෙනවා. හතරවෙනි ප්‍රශ්නෙත් ওই chance එකම තියෙනවා. දැන් පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ හතරවෙනි එකේ හානාහිය පානාඬ හැරෙන් දෙනේ කියන පාඩමේ. හරිද? ඊට පස්සේ ඒකේ නැතහොත් කියන ප්‍රශ්නේ අහලා තියෙන්නේ සිංහබාහුව නාට්‍ය. හරි. එතකොට බැරි වෙලා හරි ඔයාට මේ හානාහිය පානාඬ හැරෙන් දෙනේ කියන පාඩමෙන් ලියන්න අමාරු වෙනම් ඔයා ලියනවා සිංහබාහුවේ. හරි. සිංහබාහුවකින් වාර ලියන්න අමාරු නම් ඔයා ලියනවා හානාහිය පානාඬ හැරෙන් දෙනේ. දැන් තේරුණා නේද? නැතහොත් කියලා කියන්නේ ඒක ඔයාට ලියන්න බැයි නම් ඊළඟ එක ලියන්න. අන්න ඒක තමයි කියන්නේ. එතකොට ඕවට පුතේ මතක තියාගන්න වචන 150කට වඩා වැඩිපුර එන්න ඕනි. උද්දෘත 4ක් දාන්න ඕනි. ලකුණු අනිවාර්යෙන් 15ක් හම්බ වෙනවා. උද්දෘත 4ට ලකුණු 4යි. ඔයා ලියන ਵਿਚාරයට ලකුණු 11. තේරුණාද? ඒ විදිහට තමයි හම්බෙන්නේ. ඊට පස්සේ ඔන්න තව chance එකක් තියෙනවා මෙන්න මෙතන. මොකද්ද බලන්න? 5 6 7. අර මං බෝඩ් එකේ ඉස්සෙල්ලා ලියුවේ මෙතන 5 6 7 කියලා. ඕම් ඔය ප්‍රශ්න වලින් ඔයා කීයකටද උත්තර ලියන්න ඕනේ? කීයකට? එකකට විතරයි. හැබැයි ඕකට පොඩි මේකක් තියෙනවා මොකද්ද? උඩේවට ලකුණු 15ක් දුන්නට මේවට හම්බ වෙන ලකුණු කීයද? ලකුණු 10යි. ලකුණු 10යි. ඇයි ලකුණු 10ක් හම්බෙන්නේ? ඇයි ලකුණු 10ක් හම්බෙන්නේ? ඒකට හේතුව තමයි මොකද්ද? ඕන මම බෝල්ට් කරා දාලා එක මොකද්ද? උදාහරණ කීයද ලියන්නේ කියන්නේ? 3යි. උඩේ එකේ උදාහරණ 4යි ලකුණු 15යි. යට එකේ උදාහරණ 3යි ලකුණු 10යි. ඕම් ඔය විදිහට තමයි පුතේ විචාර ප්‍රශ්න ටිකට අපිට උත්තර ලියන්න වෙන්නේ. පැහැදිලිනේ? ඒ නිසා ඔක අමාරු නෑ. හරිද? අමාරු නෑ කියලා දෙන විදිහට හරියට වැඩ ටික කරන්න. එතකොට මම ඉස්සරහට වැඩ ටික යද්දි ඕගලන්ට විචාර ප්‍රශ්න වලට උත්තර ලියලා මට එවන්න කියනවා. දැන් ඔයාලගේ පිටපත් ලියපොත් එවුවා වගේ. හරිනේ? එතකොට
ඒව පාඩම් කිරිලා ඉස්සරහට යනකොට වෙන වැඩක් මම ඔය කිව්වේ. ආන්නේ ඒ නිසා කරන කියලා දෙන වැඩ ටික හරියට කරොත් ඔය ටික ගොඩ දා ගන්න පුළුවන්. දැන් පැහැදිලි නේද මේ ප්‍රශ්නවල තියෙන කතන්දරේ දැන් ඉවරයිනේ. හරිනේ ගැටලුවක් නැහැ නේ. තව මොනවද ඔය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න කෞශල්‍ය? මොනවද නැහැ හරි බොහොම හොඳයි. දැම්ම නෑ ඉස්සරහට එයි හොඳේ. එතකොට ආමු. හරි. එතකොට දැන් මේ 5 6 7 කියන ප්‍රශ්න වලින් එකක් තමයි මේ වගේ ප්‍රශ්නේ. ඇයි? දැන් මේකේ කාරණා දෙකක් නෑනේ. හොඳට මතක තියාගන්න. කාරණා දෙකක් ප්‍රශ්නයක තියෙන ප්‍රශ්නයක කාරණා දෙකක් ආවොත් ඒක අනිවාර්යෙන් ලකුණු කීයක ප්‍රශ්නයක්ද පුතේ? ලකුණු කීයක ප්‍රශ්නයක්ද? ලකුණු 15ක ප්‍රශ්නය. හැබැයි ඒ ලකුණු 15 ප්‍රශ්න එන්නේ පේපර් එකේ 3 නැත්නම් 4 කියන ප්‍රශ්න දෙකට විතරයි. 5 6 7 කියන ප්‍රශ්න වලට එන්නේ පුතේ ලකුණු 10 ප්‍රශ්න විතරයි. ඒතර ලකුණු 10 ප්‍රශ්න වල උද්දෘත කීයක් දාන්න ඕනේද? කීයක් දාන්න ඕනේද? උදාහරණ 3යි දාන්න ඕනේ. තේරුණාද? උදාහරණ 3යි දාන්න ඕනේ. ඒ නිසා ඒක මතක තියාගන්නයි. අපි එනවා පුතේ ඔන්න දැන් ওই විචාර පරීක්ෂක උත්තරේ ලියාගෙන යන්. එතකොට සමහරවිට අපිට අද ප්‍රශ්නෙට උත්තර ඉවර කරන්නත් බැරි වෙයි. මොකද පළවෙනි එක නිසා මම බොහෝම හිමිසීරුයි තමයි උත්තරේ ලියාගෙන යන්නේ. තියෙන කතා කළ යුතු අවශ්‍ය කරුණු සියල්ලම කතා කරගෙන තමයි යන්නේ. ඒ නිසා අපි ඔක ලියන්න උඩරිම ලියන්න බලමු. right. එතකොට දැන් ওই වගේ ප්‍රශ්නකදී අපි උත්තරේ පටන් ගන්නවා. මම ඉස්සලත් ඔයාලට කිව්වා අර මූලික කරුණු වලට අපි යන්නේ නැහැ. පොත ලිව්වේ කොයි කාලෙද, ලිව්වේ කවුද, කාගේ කවුද, ඒ පරම්පරාව මොකද්ද, මේ කිසිම දෙයක් අපි ලියන්නේ නැහැ. අපි කෙලින්ම පුතේ ප්‍රශ්නෙට උත්තරේ පටන් ගන්නවා. ඊට පස්සේ උත්තරේ පටන් ගන්න කලින් මතක තියාගන්න ඔයාලා ලියන්න ඕනි CR පුළුවන් නම් ඉතින් හැමෝම CR පොතකම ලියන්න. හොඳේ CR පොතකම ලියන්න. එතකොට මේන්න මෙහෙමනේ දැන් ඔයාලගේ පොත තියෙන්නේ. පොල් තියෙන්නේ මෙහෙමනේ. එතකොට පුතේ මතක තියාගන්න ඔයාගේ ඇඟිල්ලේ පුරුක් එකමාරක් විතර. මේ දැන් මේ මගේ ඇඟිල්ලේ පුරුක් එකමාරක්නේ. මේ පුරුක් එකමාරක්. ආන්නිතරක් විතර ඉස්සරහට අරින්න. ඒ කිව්වේ ඔයා විචාර ප්‍රශ්නට උත්තරේ පටන් ගනිද්දී මේ රූලේ මුලින් පටන් ගන්නෙ නෑ. හොඳට මතක තියාගන්න හොඳේ. රූලේ මුලින් පටන් ගන්න නෑ. ඔයා මොකද කරන්නේ? සාමාන්‍යයෙන් අපි සරලව කිව්වොත් එහෙම CR කොලයක සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් සාමාන්‍යයෙන් ඒක නෑ පැහැදිලිව. සෙන්ටිමීටර් වලින් ගත්තත් ඔයාලා අර විදිහට මතක තියාගන්න. සාමාන්‍යයෙන් ඔයගලගේ ඇඟිල්ලේ පුරුක් එකමාරක් විතර වගේ සාමාන්‍යයෙන් ඔය මේ වගේ මාක පෙන්නේ එක ක්ලිප් එකක් විතර වගේ ඉස්සරහට අපි යනවා. දැන් මේ මගේ ඇඟිලි පුරුක් එකමාරකට විතර වගේ මේ ක්ලිප් එක තියෙන පේනවනේ. ආන්නේ වගේ ප්‍රමාණයක් ඉස්සරහට යවලා මෙතනින් තමයි අපි ලියන්නේ. හරි. ඊට පස්සේ ඒව ලියාගෙන ගිහිල්ලා ඔයා උද්ෘතයක් දානවා යම් තැනක. උද්ෘතයක් කියලා කියන්නේ දැන් අපි මවසත පඬිතුමාගේ උපාය කෞශල්‍ය හේතුවෙන් වේදේ රාජ්‍ය ආරක්ෂා වුණ ආකාරය පැහැදිලි කරන්න කියන ප්‍රශ්නෙට අපි පාඩමින් උදාහරණ ගන්න ඕනේ. අපි 9 දීම ඔම ලිව්වේ නැහැ. නමුත් අපි දැන් ලියන්න වෙනවා. එතකොට වේදේ රාජ්‍ය ආරක්ෂා වෙච්ච ආකාරය ගැන පැහැදිලි කරන්න අපිට අච්චුපතින් උදාහරණ ගන්න වෙනවා. ඒ ගන්න උදාහරණය ඔයා ලියන්නේ අර පෑනෙම්ම නෙමෙයි. එහෙනම් ඔයා පාවිච්චි කරන්න ඕනේ පෑන් වර්ග දෙකයි. දැන් ඉඳාම පුරුදු වෙන්න ඒවට. අර තොටලගේ තොරණ වගේ මේ කහවත්තේ තොරණ වගේ එක පාටවල වලට යන්න එපා. පුළුවන් නම් පුතේ කළුයි නිලුයි කියන පාටවල දෙක පාවිච්චි කරන්න. දැන් ඉඳන් මේක හුරු වෙනවා එතකොට. ඔයා නෝට් එක ලියාගෙන යන්නේ නිල් පාටින්. ඔයා උද්ෘතේ ලියන්නේ මොන පාටින්ද? මොන පාටින්ද ලියන්නේ? කළු පාට. කළු පාට. අන්න හරි. ඊළඟ අනි විශේෂිතම කාරණා මතක තියාගන්න. උද්ෘතයක් ලියද්දී අපි මේ විදිහට දැන් මේක ලියාගෙන යනවා කියලා හිතන්න ඕනේ. බලන්න පේනව නේද මේක? ලියාගෙන ගිහිල්ලා මේ හරින්නම් අපි මේ ඡේදය ඉවර කරේ. ඔයා ඊළඟට මොකද කරන්නේ? ඔයාට පුළුවන් පුතේ මෙතනින් පටන් ගන්න පුළුවන් රෝලක් කරලා වුණා පටන් ගන්න පුළුවන් ඒ ප්‍රශ්නයක් නෑ. හැබැයි උද්ෘතේ දානකොටත් මොකද වෙන්න ඕනේ? ඡේදේ පටන් ගත්තේ අර අපි පුරුක් එකමාරක් ඉස්සරහට ගිහිල්ලානේ ඇඟිලි. ආන්නේ කෙලින්ම තමයි අපි උද්ෘතේ දාන්නේ. උද්ෘතේ මෙහෙට යන්නේ නෑ. රෝලේ මුලින් පටන් ගන්නෙ නෑ. චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා අනිවාර්යෙන් මතක තියාගන්න උඩුකම අනිවාර්යෙන් දාන්න ඕනේ. උඩුකම දැම්මේ නැත්තම් ලකුණු අඩු වෙනවා. තේරුණාද? උඩුකම දානවා කියන්නේ ඔයාලා නම් කියන්නේ 66 90 කියලානේ ඔයගොල්ලෝ කියන්නේ. එතකොට මේක දාලා තමයි අපි උද්ෘතය ලියන්නේ. පැහැදිලි නේද?
ඊට පස්සේ වා උද්දෘතයෙන් පස්සේ ආයෙ ඡේදයක් පටන් ගන්නවා. ඒ පටන් ගන්න ඡේදෙත් මොකද වෙන්න ඕනේ? මේ මුලින්ම ඡේදයේ පටන් ගත්ත එක එල්ලෙම තමයි ඒකත් පටන් ගන්න. ඒක ලියනකොට දැනෙන්නේ පාට මාරු කරන්න ඕනි අනිවාර්යයෙන්. දැන් පැහැදිලි නේද මම කියපු කරුණු ටික? ඔව් සර්. ඔව්. එතකොට ඔය කියන කරුණු ටිකත් එක තමයි අපි විචාර පස්සට යන්න ඕනේ. ඔය පුතේ සාමාන්‍ය පෙළ විභාගෙට බලන ටික ඔය. සරලව කිව්වොත්. තේරුණානේ? හරි. ඊට පස්සේ තව කරුණු ගොඩාක් තියෙනවා. ඒ ටික මම උත්තර ලියාගෙන යද්දි මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නම්. ඕනට වැඩි ඔක්කොම ලුට දාපුවම ඔයගොල්ලන් ටිකක් වම් මතක නැති වෙනවනේ. හරි. එහෙනම් අපි දැන් ඔන්න ප්‍රශ්නෙට උත්තරේ පටන් ගන්න හදන්නේ. හරි. දැන් ඔන්න එහෙනම් අර කියපු විදිහට අපි ප්‍රශ්නේ ලියාගමු ඉස්සෙල්ලාම. කවුද මේ අමාරාදුවට මේ සඳුදා මොකක් හරි පන්තියක් තියෙනවද පුතේ? සඳ හවස අතමාට විතර වගේ. ඔව් සර්. බ්‍රහස්පතින්දා නෑ සඳ මණ්ඩේ වල මං අහන්නේ. 8 ඉවර වෙන වෙලාවද පටන් ගන්න වෙලාවද? පටන් ගන්න. 8 එකේ නම් කී වෙනකන්ද පුතේ? 10 වගේ වෙනකන් තියෙනවා. නෑ සර් 9:30 විතර. 9:30 වල ඉවර වෙනවා. එතකොට එතකොට ආයි ෆ්‍රී එන්නේ කවද වාට? සර් මම ආයේ Wednesday free. Tuesday. සාරුවාද බදා දවස් දෙකේ ෆ්‍රී නේ. ඔව් සර්. හරි පුතේ හරි thank you ආ right. හරි අපි එන ප්‍රශ්න ලියාගමු. ඔය චුට්ටක් ඉන්න. තව එකක් අහන්න තියෙනවා. දැන් මේ අද ක්ලාස් එකේ ඔයාගේ මේ කීයටද මේ ඊට කලින් වා ක්ලාස් එකකට ජොයින් වෙලා නේද එන්නේ? ඒ කියන්නේ සිංහල ක්ලාස් එකට එන්න කලින් තව ක්ලාස් එකක් තියෙනවද ඔයාට ඔන්ලයින්? Friday ද සර්? ඔව් ෆ්‍රයිඩේ වල පුතේ. නෑ සර්. එතකොට අර එදා අපි පටන් ගන්නකොට 9ට කියලා දැන් මේ ක්ලාස් එකක් තිබිලා නෙමෙයිද? ඊ සතිය මං ගලාසින් පටන් ගන්න හදනකොට. ආයෙත් කැන්සල් වුණා සර්. ඒ ක්ලාස් එක දැන් නැද්ද සිකුරාදාට? නෑ සර්. ඒ කියන්නේ අපිට දැන් සිකුරාදා 7:00 පටන් ගන්න පුළුවන් අවුලක් නැහැ. සර්. රයිට් රයිට්. ඒක ප්‍රශ්නයක් නැහැ. කවුසල්ල ගැටලුවක් නැහැ නේද එහෙනම්? නෑ සර්. හරි හරි. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. එතකොට මං 7 පන්ති පුතේ සඳට දාගන්නවා. ඒගොල්ලොත් එක්ක කතා කරලා. එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට අපිට ටිකක් වැඩිපුර වෙලා කරන්න පුළුවන් පන්තිය. හරි. හරි පුතේ thank you. හරි ප්‍රශ්නේ ලියාගමු. ප්‍රශ්න ලිව්වම කියන්න. ඔයාලා මේ ප්‍රශ්නයක් ලියනකොට පුතේ රතු පාටින් ලියන්න. දැන් පළවෙනි එක ඕනේ පාටකින් ලියුවට ප්‍රශ්නයක් නැහැ. මේ විචාර ප්‍රශ්න ලියද්දි රතු පෑනෙන් ලියන්න පුරුදු වෙන්න. එතකොට හොඳට ප්‍රශ්නේ කැපිලා පේනවා තියෙන තැන. නැත්තම් හොයාගන්න බෑ. සර් ඔය ප්‍රශ්නේ ලියා ගන්නවා. ඕ පළවෙනි එක ලියාගන්න. මහෞෂධ පඬිතුයන්ගේ උපාය කෞශල හේතුවෙන් වේද රාජ්‍ය ආරක්ෂක ආකාරය පැහැදිලි කරන්න.
ලීලි ඉවර නම් කියන්න. ඉවරයි සර්. අමාර ලීලි ඉවරද පුතේ? තව ලියනවද? ඉවරයි සර්. හරි. හරි සර්. හරි පුතේ. දැන් මේ ඔය ප්‍රශ්නෙට අපි උත්තරේ පටන් ගන්න ඉතින් මම අර කලින් කිව්වා වගේ අර වෙන වෙන කතන්දර ඔකට ගන්නෙ නෑ. කෙලින්ම අපි ප්‍රශ්නෙම තමයි උත්තරේ පටන් ගන්න. හරිනේ. එතකොට ප්‍රශ්නෙම කොහොමද උත්තරේ පටන් ගන්න? ඔන්න එතකොට ඒක මතක තියාගන්න මම කියලා දෙන්නම් ඒක. ඕනම ප්‍රශ්නයක් දුන්නට පස්සේ ප්‍රශ්නේම තමයි අපි උත්තරේ කරගන්නේ. ඒ කියන්නේ ආරම්භයේදී දැන් හිතා ගන්නකො මෙහෙම. ඔයාගේ නම මොකද්ද? ඔයාගේ නම මොකද්ද කියලා අපි කවුරුහරි අහනවා. එතකොට මම දෙන උත්තරේ මොකද්ද? මගේ නම කියලා මගේ නම කියන. මගේ නම. ඔයාගේ නම මොකද්ද කියලා අහුවට පස්සේ මම කියනවා මගේ නම. මගේ නමට කලින් මම කියනවා එයා අහපු ප්‍රශ්නෙම කොටසක් අල්ලගෙන තමයි මම උත්තරේ දෙන්නේ. ආන්නේ වගේ සිස්ටම් එකක් තමයි පුතේ විචාර ප්‍රශ්නවලදී අපි අනුගමනය කරන්න ඕනේ. එහෙම නැතුව අර මූලික කරුණු වලට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? අපිට වෙලාව මදි වෙනවා. මොකද විනාඩි 20ක් ඇතුළත අපි විචාර ප්‍රශ්නෙට උත්තරය ලියන්න ඕනේ. හොඳේ. මම ඒක ලියන විදිහ කියලා දෙන්නම් ඉස්සරහට යනකොට. ඊට පස්සේ ඒක එකක් ඊට පස්සේ අනිත් එක තමයි පුතේ නියමිත වචන සංඛ්‍යාවට අනුව ලියන්නත් ඕනේ. එතකොට උත්තරයට අදාළවම කරුණු තියෙන්නත් ඕනේ. වෙන වෙන අරමුණු වල ඕගොල්ලෝ ප්‍රශ්නෙට ගියොත් එහෙම මොකද වෙන්නේ? වෙන වෙන කරුණු වලට ඔයාගේ උත්තරේ හැරෙවොත් එහෙම මොකද වෙන්නේ? ඔයාට වෙලාවක් මදි වෙනවා වචනත් මදි වෙනවා. අවසානයේදී මොකද වෙන්නේ? පේපර් එකට ලකුණුත් අඩු වෙනවා. ඒ නිසා ප්‍රශ්නෙම උත්තරේ කරගන්නවා. මෙන්න මේ විදිහට අපි ලියමු. දැන් ප්‍රශ්නේ අහනවා මහෞෂධ පඬිතුයාගේ උපාය කෞශල හේතුවෙන් වේද රාජ්‍ය ආරක්ෂාකාර. රයිට්. අපි ලියනවා මෙහෙම. අපි ලියමු. වේදේහ රාජ්‍ය ඔය අද ලියන උත්තරේ කොටස මට අනිවාර්යෙන් ෆොටෝ එකක් දාලා ප්‍රයිවට් මෙසේජ් එකකින් එවන්න. මොකද මේ ඔයා ලියන විදිහ මට වෙනසක් තියෙනවා නම් ඒක කියලා දෙන්න ඕනේ හින්දා ඒ නිසා කල්පනාවෙන් ලියන්න. මම අර ඡේද පටන් ගන්න කියපු විදිහ එහෙම උදුරුත් එහෙම දාන විදිහෙන් මම කිව්වනේ මේ විදිහට ලියන්න. අඩුපාඩුවක් තිබ්බොත් පුතේ මම ඔයාලට මෙසේජ් එකක් දාලා කියන්නම්. ඒ නිසා අනිවාර්යෙන් ඔය ලිව්වට පස්සේ පන්ති වුණාට පස්සේ අද ලියපු කොටසේ උත්තරේ සම්පූර්ණයෙන්ම ලියන්න බැරි වේවි. ලියපු කොටසේ ෆොටෝ එකක් දාලා මට ප්‍රයිවට් මෙසේජ් එකකින් දාලා තියන්න. රයිට්. අපි යනවා ඉස්සරහට. මොකද්ද උතන කිව්වේ පුතේ? කෞශල්‍ය? වේදේහ රාජ්‍ය. රයිට්. වේදේහ රාජ්‍ය ආරක්ෂා වීමට වේදේහ රාජ්‍ය ආරක්ෂා වීමට වේදේහ රාජ්‍ය ආරක්ෂා වීමට මහෞෂධ පඬිතයන්ගේ මහෝෂධ එහෙම නෙමෙයි උදේ සමහරු ලියනවා මහෝෂධ කියලා. ඒක වැරදි. මහෞෂධ පොත බලාගෙන හරියට වචන ලියන්න. මහෞෂධ පඬිතයන්ගේ උපාය කෞශල්‍ය ප්‍රබල හේතුවක් විය. ප්‍රබල හේතුවක් විය.
ඒ පිළිබඳ හරිනේ ඒ පිළිබඳ අපි මෙසේ විමසා බලමු. ඒ පිළිබඳ අපි මෙසේ විමසා බලමු. හරි. ඔන්න ඔච්චරයි පුතේ පළවෙනි ඡේදය. දැන් තේරුණාද? ප්‍රශ්නෙම උත්තරේ කරගත්තේ හැටි. ප්‍රශ්නේ තමයි මොකද්ද? මහෞෂධ පඬිතුයන්ගේ උපාය කෞශල්‍ය හේතුවෙන් වේදේහ රාජ්‍ය ආරක්ෂා වූ ආකාරය පැහැදිලි කරන්න. අපි ලිව්වා වේදේහ රාජ්‍ය ආරක්ෂා වීමට මහෞෂධ පඬිතුයන්ගේ උපාය කෞශල්‍ය ප්‍රබල හේතුවක් වී ඇත. මේ අපි නැත්තම් මේ ඒ පිළිබඳව අපි මෙසේ විමසා බලමු. එහෙනම් අපි මේ උත්තරය තුලින් කතා කරන්නේ ආන්නේ කියන කාරණාව ගැන. මොන කාරණාව ගැනද? මහෞෂධ පඬිතුයෝ තමන්ගේ උපාය කෞශල්‍ය පාවිච්චි කරලා කොහොමද වේදේහ රාජ්‍ය ආරක්ෂා කරගත්තේ කියලා. දැන් පැහැදිලිද? ඒ නිසා තව චූටි දෙයක් මම කියන්නම් බෝඩ් එක දිහා බලා ගන්න. මේක තමයි ඕගොල්ලෝ උත්තරේ ලියන කොලේ. හරිද? මේක තමයි උත්තරේ ලියන කොලේ. මෙතන තමයි ඔයාගේ ප්‍රශ්නේ දැන් ඔයා ඔය ලිව්වේ. හරි. මේක තමයි ප්‍රශ්නේ. ඊට පස්සේ ඔයා පළවෙනි ඡේදය මෙතනින් මෙහෙම ආරම්භ කරා. හරිද පුතේ? ඊට පස්සේ ඔයා දෙවෙනි ඡේදෙත් මෙතනින් ආරම්භ කරා. ඊට පස්සේ පුතේ ඔයා දෙවෙනි ඡේදයේ අවසන් වෙනකොට අනිවාර්යෙන් මොකද්ද කළ යුත්තේ? මොකද්ද කරන්න ඕනි? ඔයාට හිතන විදියට කියන්න බලන්න. උද්ෘත දාන්න ඕන. very good. උද්ෘතේ දාන්න ඕනි. හරිද? උද්ෘතේ දාලා ඉවරනාට පස්සේ ඔයාට ආයෙත් සිද්ධ වෙනවා මෙන්න මෙහෙම දෙයක් කරන්න. මොකද්ද? තව ඡේදයක් ලියන්න ඕනේ. හරිද? මෙහෙම මම ඔක්කොම ලියාගෙන යන්නේ මම අදාළ ටික විතරක් අදින්නම්. ඊට පස්සේ ආයෙ මෙතනින් තව චූටි ඡේදයක් ලියනවා මෙන්න. හරිද? ඊට පස්සේ ඔයා මෙතනින් ආයෙ උද්ෘතයක් දානවා. හරි? දැන් ඔන්න මම කියන්නම් මොකද්ද මේ යන්නේ කියලා. ඔයා හිතන්න අපි නිකන් නෝමල්ම ජෝක් මාතෘකාවක් ගමු. ඔයාට දීලා තියෙන මාතෘකාව පොල් කියලා හිතන්න. මොනවද? පොල් හරි ගණන් මේ දවස්. ඔයාට දීලා තියෙන මාතෘකාව පොල්. ඊට පස්සේ ඔයාට දීලා තියෙන පොල් කියන ප්‍රශ්නේදී ඔයා ආරම්භ කරන උත්තරය දෙල්. හරිද? නෑ. වැරදි. ඔයා දාන දෙවෙනි ඡේදය වරක. හරිද? නෑ. ඊට පස්සේ ඔයා දාන උද්ෘතයක්. ඔයා දාන උද්ෘතේ රාබු. ප්‍රශ්නේ මොකද්ද? පොල් වලට දාලා තියෙන රාබු උත්තරය. උද්ෘතය. රාබු උද්ෘතයක් ලියලා ඔයා යටින් ලියනවා මොනවද? පැපොල් ඡේදයක්. ඔයා පැපොල් ගැන ලියන. ඊළඟටත් ඔයා ඡේදයක් ලියනවා. ඔයා ඒ ඡේද ලියනවා අපි හිතමුකෝ නාරං. ඔයා මෙතන දානවා තව චූටි උද්ෘතයක්. හරිද? ඒ උද්ෘතය මොකක්ද? අපි හිතමුකෝ අඹ. දැන් ඔයාම මට කියන්න මාතෘකාව පොල් වෙනකොට ඒකට අදාළව ලියලා තියෙන කරුණු ටික පොල් වෙලාද නැත්නම් වෙන මොකවා වෙලාද?
මොකද වෙලා තියෙන්නේ? අදාළ ප්‍රශ්නෙට ගැළපෙන කාරණාද මේ ඇවිල්ලා තියෙන්නේ? නෑ. ඔන්න අපේ ළමයි වරද්ද ගන්න තර හොඳට මතක තියාගන්න පුතේ මේවා. හරිද? එතකොට හොඳට මතක තියාගන්න ප්‍රශ්නය පොල් නම් ආරම්භක ඡේදයේ තියෙන්නේ තෝනේ මොනවා ගැනද? ප්‍රශ්නේ තමයි පොල් ගස. පොල් ගස ගැන තමයි අපිට ලියන්න වෙන්නේ. එතකොට ආරම්භක ඡේදයේත් අපි ලියන්න ඕනේ ප්‍රශ්නයට උත්තරේ ආරම්භ කරනකොට ආරම්භ කළ යුත්තේ මොන මාතෘකාව යටතේද? කියන්න බලන්න. පොල් ගසයට පොල් ගස ගැන. අන්න හරි පුතේ. ඊළඟට ඔයා ලියන දෙවෙනි ඡේදෙත් මොකද වෙන්න ඕනේ? ඒකෙත් ඔයා පොල් ගස ගැනම තමයි ලියවෙන්න ඕනේ. ඊට පස්සේ පුතේ ඔයා දානවා මෙතනට ලස්සන චූටි උද්ෘතය. ඒ දාන උද්ෘතෙත් මොකක් වෙන්න ඕනේ? ඒත් අපේ මාතෘකාවට අදාළම උද්ෘතයක් ලිය යුතුයි පොල් ගස ගැන. ඊට පස්සේ පුතේ ඔයා උද්ෘතය ගැන පැහැදිලි කරලා තව ඡේදයක් යටින් ලියනවා. මම කියලා දෙන්නම් ඒවා ලියන විදිය. ඒ ඡේදය ඔයා මෙතන ලියද්දි පුතේ ඒ ඡේදෙත් ලියවෙන්න ඕනේ මොකක් ගැනද? පොල් ගස ගැන. ඊට පස්සේ ඔයා තව ඡේදයක් යටින් ලිව්වොත් එහෙම ඒක ලියවෙන්නත් ඕනේ පුතේ පොල් ගස ගැනම තමයි. හරි. ඊට පස්සේ ඔයා ඊළඟට දාන උද්ෘතෙත් මොකක් වෙන්න ඕනේ? පොල් ගස කියන උද්ෘතයක්ම තමයි. එහෙනම් මතක තියාගන්න අපේ ප්‍රශ්නේ තමයි මොකද්ද? මහෞෂධ පඬිතුයන්ගේ උපාය කෞශල්‍ය. එහෙනම් පළවෙනි ඡේදයෙන් කියවෙන්නත් ඕනේ මොකක් ගැනද? මහෞෂධ පඬිතුයන්ගේ උපාය කෞශල්‍ය ගැන. අපේ උද්ෘතයට කලින් ලියන දෙවෙනි ඡේදයෙන් කියවෙන්නත් ඕනේ මොකක් ගැනද? මහෞෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය ගැන. අපි උද්ෘතේ දාන්න කලින් මොකද්ද කරන්න ඕනේ? අපි කියනවා පහත දැක්කන උද්ෘතය තුලින් පැහැදිලි වන්නේ නැත්නම් පහත දැක්කන උදාහරණය තුලින් පැහැදිලි වන්නේ මහෞෂධ පඬිතුයන්ගේ උපාය කෞශල්‍ය පිළිබඳවයි. ආන්න එහෙනම් අපි දානවා එහෙම කියලා චූටි උද්ෘතයක්. ඒ දාන උද්ෘතයත් මොකට ගැලපිය යුතු එකක්ද? කෝ කෞශල මහෞෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය පිළිබඳව තියෙන උද්ෘතයක් විය යුතුමයි. ඊට පස්සේ පුතේ ඔයා මේ උද්ෘතය ගැන චූටි හැඳින්වීමක් යටින් ඡේදයක් කරන්නත් ඕනේ. හරි? ඒ යටින් කරන ඡේදෙදිත් මොකක්ද වෙන්න ඕනේ? ඒත් ඔයා මහෞෂධ පඬිතුමාගේ අපිට මේක අවසන් කරන්න පුළුවන් මෙතනදී. ඊයත දැක්වෙන නිදසුන තුලින් ගම්‍යමාන වන්නේ මහෞෂධ පඬිතුයන්ගේ උපාය කෞශල්‍ය ප්‍රබල ලෙස වේදේ රාජ්‍ය ආරක්ෂා වීමට බලපෑ ආකාරයයි. ආන්නේ වගේ අවසන් කරන්න පුළුවන්. ලස්සනට අවසන් කරද්දී මම කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? තවත් උද්ෘතයකට වාට යන්න ඕනේ. ඒ උද්ෘතයට යන්න කලින් ඒ උද්ෘතයටත් ඔයා ප්‍රවේශය හදා ගන්න ඕනේ. ඉස්කෝලේ ඇසෙම්බලි කීදී අපිට දෙනවා පුතේ මොකක් හරි වැඩසටහනක් ඉදිරිපත් කරන්න. ඔයා ඉදිරිපත් කරන කතාවක් ගිහිල්ලා. ඔයා කතාවට කලින් කෙලින්ම ගිහිල්ලා ස්ටේජ් එකට නැගලා හායි හොයි කාලා කතාව පටන් ගන්නෑ. ඔයා මොකද කරන්නේ? ගරු විදුහල්පතිතුමා ඇතුළු අපි හාමුදුරුවනමක් වැඩ හිටියොත් එහෙම පූජ්‍ය පක්ෂයක් හිටියොත් එහෙම අපි මොකද කරන්නේ? අපි ඒගොල්ලන්ගෙන් අවසර ගන්නවා. ඊට පස්සේ ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන් සහෝදර ඔබ සමගින්ද මට අවසරයි. එහෙම කළ අවසර අරගෙන තමයි මම මෙතෙන්ට පැමිණියේ සාර ධර්ම සුරකීම පිළිබඳව ඔබ මේ කරුණු කීපයක් දැඩීමට කියලා ඔයා කතාවට අවසරයක් ගන්න. ඊට පස්සේ ඔයා කතාව සිද්ධ කරලා ඉවරලා ඔයා කතාව කරන්නේ සම්පූර්ණයෙන්ම සාර ධර්ම ගැන. ඔයා කතාව අවසන් කරලා ඉන්නේ මොකක් ගැන? සාර ධර්ම පිළිබඳව මා ඉදිරිපත් කළ මගේ කතාව අසාගෙන සිටි ඔබ සැමට ස්තුතියි කියලා ඔයා එනවා. දැන් තේරුණා මම කියන්නේ. ඒ නිසා කතාවකට අපි ගියාට පස්සේ අපි ආරම්භයක් තියෙනවා. කතාව කීමේවත් මැද තියෙනවා. කතාව අවසන් කිරීමේවත් අවසානයක් තියෙනවා. ඕන පුතේ විචාර පක්ෂකට උත්තරයක් ලියද්දි ඕම ඔය කියන සැකිල්ල අනිවාර්යෙන් අපි ඔළුවට දාගත යුතුමයි. හැදෙන්නේ නේද මම කියප එක? රයිට්. අපි යන්කෝ එහෙනම් ඉස්සරහට. ඔතන අපි ලිව්වේ මොකද්ද? විමසා බලමු කියලා නේද පුතේ? එහෙම නේද ලිව්වේ? ඔව් හරි. දැන් ඔන්න එහෙනම් අපි යනවා අර කියන දෙවෙනි ඡේදෙට. දෙවෙනි ඡේදෙට. අපි මෙහෙම ලියනවා. දැන් අපි ওই දෙවෙනි ඡේදයෙන් පස්සේ අනිවාර්යෙන් උද්ෘතයක් දාන්න ඕනේ පුතේ. එහෙනම් උද්ෘතයක් දාන්න නම් උද්ෘතයකට අදාළ කාරණාවක් පිළිබඳව චූටි ඉඟියක් මේ ඡේදෙන් දෙන්න ඕනි. හරි? මේ ඡේදෙන් දෙන්න ඕනි. ඒ ඡේදෙන් දෙන්න නම් අපි මෙන්න මෙහෙම ওই ඡේදය හදා ගන්න ඕනේ. අපිට මෙහෙම ලියන්න පුළුවන්. අපි මෙහෙම ලියමු. අපි දැන් මුලින්ම ගන්න හදන්නේ අර චරපුරුෂ කතන්දරේනේ. මතකනේ චරපුරුෂ කතන්දරේනේ. ඒතර ඒකට අදාළ පොඩි කාරණාවක් අපි ওই ඡේදෙත් දානවා මෙහෙම. මොකද පුතේ? ඇහුන්නේ මට. පැහැදිලි වුණේ නැහැ. චූටක් ආයි කිය. ඡේද ලියන්න
එකක් දාලා තියෙන්නේ. ෆෑන් එක දාලා තියෙන්නේ. අනේ මේ මයික් එක පොඩ්ඩක් නිකන් එහෙම වෙනවා. ආය අහන්න පුතේ. ඒ ඡේද ලියන්නේ කලින් ලියපු පෑනෙන් නෙමෙයිද සර්? ආන්න හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඡේද ලියන්නේ එකම පෑනේ. මේ ඡේද ලියන්නේ එකම පෑනේ. මං උද්දුරුතේ විතර නිල් පාටින් දාලා තියෙන්නේ. ඡේදෙ මං පාට කරේ කළු පාටින්. උද්දුරුතේ විතරක් දාන්නේ පුතේ වෙන පාට පෑනේ. ඡේද ටික ලියන්න එපා. දැන් සමහරු ලියනවා ඔයා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. පළවෙනි ඡේද එක පාටකින්, දෙවෙනි ඡේද එක පාටකින්, තුන්වෙනි ඡේද තව පාටකින්, ඔහොම නිකන් අර තොටලඟ තොරනවා වගේ එක එක පාට වලින් එහෙම ලියන්න එපා. හැම ඡේදයක්ම එකම පාටින් ලියන්න. උද්දුරුතේ විතරක් වෙන පාට පෑනකින් ලියන්න. පැහැදිලිනේ? හරි. අපි යනවා ඉස්සරහට අලුත් ඡේදයකට. මෙහෙම ලියන්න පුතේ. වේදේහ රාජ්‍යයට යම් අනතුරක් හරිනේ සිදු වේවි යයි හරිනේ සිදු වේවි යයි සිතු මහෞෂධ පඬිතයෝ සත්ව හා මිනිස් චරිත යොදා ගනිමින් වේගය වැඩි නම් කියන්න යොදා ගනිමින් හරි යොදා ගනිමින් සාර්ථක චරපුරුෂ සේවාවක් සාර්ථක කියද්දි තයන්න මහා ප්‍රාණ වෙනවා සාර්ථක චරපුරුෂ සේවාවක් අනුගමනය කළහ හරි නේද අනුගමනය කළහ ඒ නිසාවෙන්ම
ඒ නිසාවෙන්ම ඒ නිසාවෙන්ම ඒ නිසාවෙන්ම ඒ නිසාවෙන්ම වේදේහ රාජ්‍ය වේදේහ රාජ්‍ය වේදේහ රාජ්‍ය පුතේ ඒ වාක්‍ය පටාය කියන්නේ මේ පුතේ කවුරුද එක්කනේ ඒ නිසාවෙන්ම ඒ නිසාවෙන්ම වේදේහ රාජ්‍ය හරි thank you පුතේ ඒ නිසාවෙන්ම වේදේහ රාජ්‍ය ආරක්ෂා වීම නිතැතින්ම කියන්නේ ස්ථීරෝම කියන අදහස උනේ නිතැතින්ම සිදු වූවකි නිතැතින්ම සිදු වූවකි නිතැතින්ම සිදු වූවකි මේ සඳහා ගිරවෙකු සමගින් නැත්නම් ගිරාපෝතකයෙකු එහෙම ලියන්නකෝ ගිරාපෝතකයෙකු සමගින් යෝධයින් දහසක් නුවර ආරක්ෂා කිරීමට හරි නුවර ආරක්ෂා කිරීමට මෙතුමා යොදාගත්හ හයන්නේ ඉවර වෙන්නේ මෙතුමා යොදාගත්හ හරි නේද යොදාගත්ත චූලනී මෙහෙම ලියන්න පුතේ මෙහෙම ලියන්නකෝ
සතුරු රජවරුන්ගේ ආක්‍රමණය හමුවේ සතුරු රජවරුන්ගේ ආක්‍රමණය සතුරු රජවරුන්ගේ ආක්‍රමණය සතුරු රජවරුන්ගේ ආක්‍රමණය හමුවේ සතුරු රජවරුන්ගේ ආක්‍රමණය හමුවේ සිය නුවර ආරක්ෂා වීමට සිය නුවර ඒ කියන්නේ තමන්ගේ නුවර කියන එක සිය නුවර ආරක්ෂා වීමට නැත්නම් ආරක්ෂා කිරීමට කියලා දාන්න ආරක්ෂා කිරීමට හරි නේද මෙය මහත් ප්‍රයෝජනයක්ම වූ බව මෙය මහත් ප්‍රයෝජනයක්ම මෙය මහත් ඒ කියන්නේ විශාල කියන එක පුතේ මෙය මහත් ප්‍රයෝජනයක්ම වූ බව පහත නිදසුන මගින් පහත නිදසුන මගින් මොන අලුත් වචනයක් ගම්‍යමාන වේ පුතේ මොකද්ද මේ වචනේ තේරුම අහලා තියෙනවද කලින් ගම්‍යමාන වේ කියන්නේ මොකද්ද ගම්‍යමාන වේ කියන්නේ ඔව් මයික් එකට මොකක් හරි වෙලා කවුචල්ලාගේ ඇහෙන්නේ නැහැ කියන එක මොකද්ද ගම්‍යමාන වේ කියන්නේ කමන්නේ මම කියන්න ගම්‍යමාන වේ කියන්නේ පුතේ පෙන්눔 කරනවා කියන අදහස ගම්‍යමාන වේ සනාත කරනවා ඒකට මම අපි කියනවා ස්ථීර කරනවා කියලා අන්න ඒ වගේ අදහසක් තමයි ගම්‍යමාන වේ කියන එකෙන් දෙන්නේ රයිට් අපි එනම් ඔතන චූටි උදාහරණයක් ලියනවා ඔයාලට මතකයි මම ඉස්සෙල්ලා කො 4 වෙනි පිටුව පෙරලා ගන්න කියලා පෙරලා ගත්තද හරිද හරිනේ ඒකේ තියෙනවා අර මේ පඬිතයන් වහන්සේ නොපමාවට ශේක්වයි කියා ඉස්සලා මේක මාක් කරගන්න පුතේ දැන් මොකද කරන්නේ දැන් අපි ලියපු පාට නැතුව අනිත් පාට පෑන ගත්තා ඊළඟ රූලෙන් උඩුකමාවක් දැම්මා අපි ඔන්න ඔය උද්ෘතය ලියා ගන්නවා කොයිකද උද්ෘතය පඬිතයන් වහන්සේ නොපමාවන සේක්වයි කියා අන්න එතනට වෙනකන් ලියාගන්න. එතකොට තව දෙයක් ලියන්න කලින් අහගන්න. ඕකාසේ තියෙනව නේද කොමා එහෙම. උඩු කොමා ඊට පස්සේ තනි කොමා ඊට පස්සේ මේ විස්මය ආදී ලකුණු ප්‍රශ්නාර්ථ ලකුණු ඒවා තියෙනවනේ. ඒවා අනිවාර්යෙන් දාන්න ඕනේ. තේරුණාද මම කියපේ? ඒවා අනිවාර්යෙන්ම දාන්න ඕනේ. ඒවා දැම්මේ නැත්තම් ඒක උද්ෘතයක් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. හරි. ඔක ලියලා ඉවරයි කියලා කියන්නකෝ.
කො අමාරා ලිව්වද පුතේ? ඉන්නවද? ඔව් සර්. alright. උතුරුතේ ලිව්වද පුතේ? උදාහරණේ ලියාගත්තද? හරිද? මාක් කරගත්ත නේද? හරි. එතකොට දැන් ඔය වගේ උදාහරණයක් අපි උතන්ට දාන්නේ. ඔය උදාහරණය අනිවාර්යයෙන්ම 100%ක් ෂුවර් වෙන්න ඕනේ. මොකටද? මහෞෂධ පඬිතුයන්ගේ උපාය කෞශල්‍ය හේතුවෙන් වේදේහ රාජ්‍ය ආරක්ෂා වුණාය කියන කාරණාවට 100%ක්ම එකඟ වෙන කාරණාවක් වෙන්න ඕනේ අපි ඔය දාන උතුරු. තේරෙනවද මං කියන එක? එතකොට දැන් මෙහෙම හිතන්න දැන් සරල උදාහරණයක් අපි ගමුකෝ. සරල උදාහරණයක්. තෙල් පෝලින් තියන්නේ තෙල් ගණන් යනවා. තෙල් පෝලින් තියන්නේ මොකක් හින්දාද? තෙල් නැති නිසා. තෙල් අඩු නිසා, තෙල් හිඟ නිසා. එතකොට කවදා හරි දවසක පෝලිමක් නැත්තටම නැති වෙන්නේ තෙල් ගණන් අඩු වෙච්ච නිසා නෙමෙයි. මොකක් වුණොත්? තෙල් හිඟය නැති වෙච්ච දවස. තෙල් කොච්චර ගණන් ගියත් තෙල් පෝලින් තියන්නේ ඇයි? තෙල් නැති නිසා. එතකොට තෙල් කොච්චර ගණන් අඩු වුණත් තෙල් පෝලිම නැති වෙන්නේ තෙල් ගණන් අඩු වෙච්ච නිසා නෙමෙයි. තෙල් ලංකාවේ බහුලව මීට මාස 4කට 5කට කලින් හිතන්නකෝ. ගෑස් ටික තිබ්බා, තෙල් ටික තිබ්බා. ඒ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් ආවට එනකන් ওই තෙල් පෝලින් ටික තියෙනවනේ. තේරෙනවද මං කියන්නේ? එතකොට තෙල් ආවොත් පෝලින් ටික නැති වෙනවා. ආන්න ඒ වගේ. එතකොට මහෞෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය හේතුවෙන් වේදේ රාජ්‍ය ආරක්ෂා වුණේ එක හේතුවක් තමයි මොකද්ද? මොකද්ද ඒක හේතුව? මේ සාර්ථක චරපුරුෂ සේවාවක් අනුගමනය කරපු නිසා. පැහැදිලි නේද පුතේ මං කියන එක? රයිට්. එතකොට එහෙනම් ඔන්න අපි ප්‍රශ්නෙට අදාළව හරියටම ටාගට් කරලා අපි කාරණාවක් උතන්ට ඉස්මතු කරා. රයිට්. අපි යනවා පුතේ දැන් ඔන්න ඔය උද්දෘතයට යටින් අපි දැන් ඔන්න පොඩි ඡේදයක් ලියනවා. ඒ ඡේදය තුලින් අපි ඉස්මතු කරනවා මොකද්ද? මේ ඡේදය තුලින් අපි පෙන්නනවා උඩ දාපු උද්දෘතය අපේ ප්‍රශ්නෙට මාර ෂුවර් එකක් තියෙනවා. ආයි සුපිරිම උදාහරණයක් තමයි අපි දැම්මේ කියලා ඊට යට ඡේදයෙන් අපි පැහැදිලි කරනවා. මම ඒක පෙන්නන්නම්. ඔන්න මේව ලියමු අපි. මෙහෙම ලියන්නකෝ. අපි උතරනුගේ පඬිතුයන් වහන්සේ නොපමානසේ. රයිට්. මෙහෙම ලියන්න. සතර කම්මන්තරණයෙන් පසු වේදේහ රාජ්‍ය පොඩ සතර කම්මන්තරණයෙන් පසු 100ක් රාජධානි අල්ලා ගැනීමට රාජධානි සතර කම්මන්තරණයෙන් පසු 100ක් රාජධානි අල්ලා ගැනීමට බ්‍රහ්මදත්ත රජු කටයුතු කළ ආකාරය අප පණ්ඩිතයෝ දැනගන්නේ අප පණ්ඩිතයෝ ඒ කියන්නේ මහෞෂධ පඬිතුමා කියන එක අප පණ්ඩිතයෝ දැනගන්නේ
චර පුරුෂ සේවාව මගිනි. චර පුරුෂ සේවාව මගිනි. හරි නේද? සේවාව මගිනි. සැබවින්ම 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 වේදේහ රාජ්‍ය ආරක්ෂා කර ගැනීමට වේදේහ රාජ්‍ය ආරක්ෂා කර ගැනීමට හරි වේදේහ රාජ්‍ය ආරක්ෂා කර ගැනීමට වේදේහ රාජ්‍ය ආරක්ෂා කර ගැනීමට ප්‍රබල පිටු බලයක් නැත්නම් ප්‍රබල පිටු වහලක් කියලා ලිව්වත් කමක් නැහැ. ප්‍රබල පිටු වහලක් හිමිවන්නේ පණ්ඩිතයන්ගේ දුර දක්නා උපාය නිසාවෙනි. උපාය නිසාවෙනි. හරිනේ. උක්ත නිදසුන මගින් ඔන්න මේ වචන ලියා ගන්න. උක්ත කියන්නේ මොකද්ද පුතේ? උක්ත කියන එකෙන් අදහස් කරන්නේ උඩ කලින් කියපු බලන්නකෝ වාක්‍ය වලින් දෙතුලාකට තේරෙයි. උක්ත නිදසුන මගින් පසක් වන්නේ පසක් කියනවා කියන්නේ මොකද්ද? පසක් වෙනවා කියන්නේ පසක් වන්නේ එකී අදහසයි. පසක් වෙනවා කියන්නේ පුතේ ස්ථීර වෙනවා, ෂුවර් එකක් ඇති වෙනවා අපිට. ඒ කියන්නේ උඩ කතා කරපු උදාහරණෙන් අපිට පැහැදිලි වෙන්නේ මහෞෂධ පඬිතුයන්ගේ දුර දක්නා උපාය කෞශල්‍ය නිසා තමයි වේදේහ රාජ්‍ය ආරක්ෂා වුනේ කියලා. හරි ඒක තමයි උතරින් කියන්නේ. හරි එතකොට ඔතනින් අපි අදට නතර වෙනවා. මොකද ඒකට හේතුව අපිට සම්පූර්ණ ප්‍රශ්නට උත්තරය අද අවසන් කරන්න බැරි වෙනවා පුතේ. ඒ නිසා ඒක එකක්. එතකොට ඊළඟ දවසේ අපි සිකුරාදා හවස ආයි සිකුරාදාවක් ඉන්නේ අපිට
ඕ මොකද පුතේ? හරි නේද ඔය ටික ලිව්වනේ? සර් මට 7ට කරන්න පුළුවන්. ආ 7ටත් පුළුවන් නේ. හරි පුතේ කොහොමත් 7:00 ටයිම් තමයි මම පටන් ගන්න. මේ එහෙම වුණොත් මම කොහොමත් 7:00 වෙනකොට අපි පටන් ගන්න ෂුවර් එකකින් ඉමු පුතේ. 7:00ට දාගමු. එතකොට අපිට මේ ටයිම් එකට ඉවර කරත් මේ අපිට ලොකු ටිකක් කරන්න පුළුවන්. මොකද විචාර ප්‍රශ්නයක් පුතේ සාමාන්‍යයෙන් ලිව්වොත් පැය එකමාරක් දෙකක් යනවා. හරිද? ඒක හෝල් එකේ කරත් ඔන්ලයින් කරත් කොහොමත් එකම ටයිම් එක යනවා අනිවාර්යෙන්. ඔයාලා ලියන ස්පීඩ් එකත් එක්ක. ඉතින් ඒ නිසා මේ අපිට එතකොට සාමාන්‍යයෙන් ව්‍යාකරණ ටිකක් දැන් කතා කරන්න එපා. ඒතර ව්‍යාකරණ ටිකයි ඔක්කොමත් එක්ක යනකොට අපිට ලොකු වැඩ කොටසක් කරගන්න පුළුවන්. 7:00ට පටන් ගත්තත් මාර 10:00. ඔව් පැය 3ක් විතර වගේ ඒතර අපිට ක්ලාස් එක කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ. ඒතර මැදදී පොඩි බ්‍රේක් එකක් අරගෙන අපිට එක දිගටම පන්ති කරගෙන යන්න පුළුවන්. හරි. එහෙනම් ඔතනින් මාක් එකක් දාලා තියන්න. ඔය ලියපු ටිකේ ෆොටෝ එකක් මට දැන් දාලා තියන්න පන්ති වුණාට පස්සේ. ගෲප් එකට දැම්මත් කමක් නැහැ. ඉතින් ඔයාලා දෙතුන් දෙනා ඉන්නේ එහෙම ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ප්‍රයිවට් මෙසේජ් එකකින් දාන්න. මේ එහෙම දාලා තියන්න. එතකොට ඒකේ සර් හෙට දැම්මට කමක් නැද්ද? ඒ කියන්නේ දැන් ලියලා නැහැ කියලා නේද කියන්නේ? එහෙමද? ඈ? කමක් නැහැ පුතේ අකුරු ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ මට. ඔයා මට ප්‍රයිවට් මෙසේජ් එකකින් දාලා තියන්න. ආයෙ ඕකේ ක්වොලිටියට මෙන්න ඕනේ නැහැ. මේ ආයෙ වෙන වෙලාවක් ගන්න ඕනේ නැහැ ඒකට. දැන් ලියලා තියෙන එක මට දාලා තියන්නකෝ. ඒ කියන්නේ අර මම දුන්න ෂෙඩියුල් එකට ලියලා තියෙනවනේ. මේ ෂෙඩියුල් එකට ලියලා තියෙනවනම් හරි. හොඳයි. හරි ඒ නිසා එහෙනම් එහෙම කරමු. එතකොට අද ඔය කතා කරපු ටිකේ මම හිතන්නේ සමහර වෙලාවට ඕගොල්ලන්ට අලුත් දේවල් හම්බෙන්නේ නැති 9 පන්තියේදී අහලා නැති නමුත් 10 පන්තියේදී අද අහපු අලුත් කාරණා ගොඩක් තියෙන්නේ නැති ඒ නිසා ඒව ගැන අවධානය යොමු කරන්න පුතේ. හොඳට බලන්න දැන් ඉඳන්ම වැඩ ටික මහන්සිලා කරන්න. එතකොට ඕක අමාරු වෙන දෙයක් නෙමෙයි. හරි එහෙනම් අපි අදට යනවා. හරි කතා කරපු ටිකේ මොන හරි ගැටලුවක් තියෙනවද කෞසල්‍ය? right. හරි ලබන සතියේනොන මයික් එක හදාගෙන ඉන්න ඕනේ. නැත්තම් කතා කරන්න බැරි වෙනවනේ. මේ හරි එතකොට එහෙනම් අමාර හරිනේ අවුලක් නැහැනේ. අද කතා කරපු ටිකේ. හරි පුතේ. එහෙනම් අපි අදට යන්. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. පරිස්සමෙන් ඉන්න බුදු සරණයි දේව පිහිටයි. එහෙනම් ආයිබෝවන්. Thank you, sir. Thank you. Hadi. Good night, sir.